අයිබෝවන් හැමදිනාටම යහපතක් වේවා නිදුක් නිරෝගී බව ඔබේ ජීවිතවලට ලැබේවා. දැන් අපි පහුගිය දවස්වල නම් අපිට පැවතුණු අර සෞඛ්‍ය පැවතුම් වලින් ටිකක් පරිබාහිරව හිතු මනාපේ අපි අපේ ජීවිතය ගවන්න උත්සාහ කළා අලුත් අවුරුදු සමයේ. එක්තරා විදිහකින් අලුත් අවුරුද්ද බොහොම උත්සවස්ත්‍රියෙන් සමරන්න ඔබ උත්සාහ කළ බව දැන් අපිට දැනුණා. එහි ප්‍රතිඵලයක් තමයි මේ වෙනකොට අපිට ආපහු කොරෝනා වසංගතය හා සම්බන්ධව අවධානමක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ නිසා ආපහු අර අමතක වුණු සෞඛ්‍ය පැවතුම් වලට ප්‍රමුඛත්වය දෙන්න ඕන වෙලාවක්. එහෙම නේද? ඒ නිසා ආපහු මාස්ක් එකට තැනක් දෙන්න වෙලා තියෙනවා. සැනිටයිසර් වලට ඒත් එක්කම සමාජ දුරස්ත භාවය කියන එක ඉතාම වැදගත්. අපේ සුපිරිසිදු භාවය පිළිබඳව හිතන්න වෙලා තියෙනවා. ඒ නිසා උදේම මතක් කළේ ශනිදාය බොන්න වැඩසටහනෙන් අද එළියට පහළට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ හැම දෙයක් පිළිබඳව සැලකිලිමත් වෙන්න තමන්ගේ කාර්යභාරය ඉක්මනින් නිමවා ගෙදරට අවිල්ලා ඉන්න එක තමයි හොඳම දේ. අපේ පරිස්සම ඉතාම වැදගත් මේ වෙලාවේදීත් මතුවට. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ශනිදාය බොන්න වැඩසටහනෙන් ඔබේ අතේ ගැවසෙන දෙයක් ගැන. අපි එක්තරා විදිහකින් එහෙම කිව්වොත් හරිය කියලා හිතනවා. දැන් අපේ පහවසර ශිෂ්‍යත්වයේ ලියන දූල පුතාලගෙන් අහනවා ප්‍රශ්නයක් අහනවා ඔබේ මුදල් නෝට්ටුන අපේ විවාහරික මුදල් නෝට්ටු වල තියෙන එක්තරා පින්තූර පිළිබඳව. අහවල් මුදල් නෝට්ටුවේ තියෙන පින්තූරය මොකක්ද ආදී වශයෙන්. දැන් අපිට වැඩි අවධානයක් නැහැ සමහර විට මේ මුදල් නෝට්ටු වල මොකක්ද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. දැන් ළඟ තියෙනවා රුපියල් 100ක් ගන්නකො. අලුත් රුපියල් 100 නෝට්ටුවක්. අලුත් රුපියල් 100 නෝට්ටුවක තියෙනවා අපේ රටේ ප්‍රධාන විදුලි බලාගාරයක් පිළිබඳව ඡායාරූපයක් පින්තූරයක් තියෙනවා. දන්නේ නැත්නම් ඔන්න අද පුළුවන් ඔබට හඳුනා ගන්න. අද ශනිදාය බොන් වැඩසටහන අපි වෙන් කරන්නේ මෙන්න මේ බලාගාරය පිළිබඳව කතා කරන්න. ලංකාවේ පිහිටි එකම සහ දැනට එකම කියලා අපිට කියන්න පුළුවන්. ප්‍රථම සහ මේ වන විට පවතින එකම ගල්ලංගුරු බලාගාරය පිළිබඳව කතා කරන්න අපි අද ශනිදාය බොන් වැඩසටහන වෙන් කරගත්තා. ලක්විෂය බලාගාරය පිළිබඳව. අපේ රටේ බලය දෙන බල ශක්තිය වෙනුවෙන් ඔබේ නිවසට විදුලිය දෙන ප්‍රධාන බලමූලයේ විදිහට අද හඳුන්වා දුන්නොත් එක්තරා විදිහකින් නිවැරදියි. මේ බලාගාරය හා සම්බන්ධ බොහෝ පසුකතන තිබුණා, පූර්වකතන තිබුණා. අදටත් එහෙමයි. ඒ නිසා මේ සියල්ල පිළිබඳව දැන් හඳුනා ගැනීමේ අභිප්‍රායන් තමයි අද ශනිදාය බොන් වැඩසටහන අපි පෙළගස්සන්න කල්පනා කළේ. ඒ වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රවීණයන් රසක් අද මැදිරියේ වාඩිගෙන ඉන්නවා. අපි හඳුනගමු මගේ වම් අත පැත්තෙන් වාඩිගෙන ඉන්නවා ඉංජිනේරු අනුර හේරත් මහත්මයා. එතුමා අතිරේක සාමාන්‍ය අධිකාරී ජනන. මීට කලින් ආයිබොන් වැඩසටහනේදී ඔබතුමා අපිට හමු වුණා. සේවා කාලය දැන් ඔබතුමා කොච්චරද? 36යි. මේ 36 වර්ෂයක සේවා කාලය කමන්නේ නැහැ නේද? බණේදී මම මුලින්ම කිව්වට. තව දවස් දෙකකින් නෙමවා එතුමා අවුරුදු 36ක සේවයට විශ්‍රාම තිත තියන්න සූදානම් වෙනවා. ආපහු ජීවිතය හැරලා බලපුවාම ගොඩක් ලොකු දේවල් වෙලා තියෙනවානේ. බොහොම සතුටුයි. හොඳයි, ඒ ඉතිහාසය මතක් කරන්නත් අපි කල්පනා කරනවා අද ශනිදාය බොන් වැඩසටහන ඇතුලේ. ඒ වගේම එහා පැත්තේ වාඩිගෙන ඉන්නවා අපේ රටේ ගල්ලංගුරු බලාගාර හා සම්බන්ධ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහත්මයා. ආයිබෝන්. ගල්ලංගුරු කියන විෂය අපේ රටට ආගන්තුක වුණාම ඔබතුමා කොහොමද මේකට මුහුණ දුන්නේ? ඔයත් වශයෙන්ම විදුලි බල මණ්ඩලයේ හැටියට 1980 ගණන් වල ඉඳන් රජයෙන් ඉල්ලීම් කර හිටියා අඩු මිලකට විදුලිය ජනනය කරලා ගල්ලංගුරු වලින් අපි ආර්ථික තත්ත්වය දියුණු කරගමු කියලා. කොහොමවත් අපිට හැකියාව ලැබුණේ 2009 10 වසරවල තමයි මේ ගල්ලංගුරු බලාගාරය අපිට එකතු කරන්න උනේ පද්ධතියට. අතුල මත කොයිතරම් කාලයක්ද ඔය ගල්ලංගුරු බලාගාරය පිළිබඳව කතා කළේ අපේ රටේ? අර මුලින් ඔබතුමා කිව්වා වගේ 1980 ගණන් වල ඉඳන් අපේ සැලසුම් වල අපි සාමාන්‍යයෙන් හදන අවුරුදු 20ක දීර්ඝකාලීන සැලසුමක් ඒ සැලසුම් වල අන්තර්ගත වෙලා තිබ්බා 1980 ගණන් වල ඉඳන්. ඒ කියන්නේ අවුරුදු 30ක වැඩක් නේද මේ? අද ඒ සියල්ල පිළිබඳව වගකීම් දරාගෙන මේ බලාගාර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඔබතුමාට පැවරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් දකුණු අත පැත්තේ වාඩිගෙන ඉන්නවා ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති ඉංජිනේරු එම්.ආර්. රණතුංග මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. බොහොම හුරු පුරුදුයි දැන් ජාතික රූපවාහිනියෙන් ශනිදාය බොන් වැඩසටහනෙන් ඔබට කතා කරපු මෙතුමා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම අතිරේක ඉංජිනේරුවරයෙක් කියලා කිව්වොත් හරියි. හොඳයි, දැන් ඔබතුමාටත් මේ අත්දැකීම් තියෙනවානේ ගල්ලංගුරු බලාගාරයක් පිළිබඳව කතා කරන්න ගියාම විවිධ දේවල් ඒ දවස්වල ඇහුණා අපිට. ඒ දේවල් කොහොමද කළමනාකරණය කරගත්තේ? ඔව්, ඇත්තටම අපි දන්නා මේ දැන් කොවිඩ් කාලේ එනකොට අපි පොඩි චකිතයක් තියෙන ආයෙත් පාරක් අපේ නිවෙස් වලට අපිට කොටු වෙලා ඉන්න වේවිද කියලා. එතකොටම කල්පනා වෙන්නේ අපිට ඕන කරන වතුර තියෙනවද? පැය 24 පුරාම විදුලි බලය ලැබෙයිද කියන එක. අපි පහුගිය කාලේ ඇතුළතම පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයන්නට පුළුවන් වෙන්නේ රහස තමයි මේ ලක්විජේ විදුලි බලාගාරය. අපි මම හිතන්නේ 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයක් දැවන්ත
අපි කියන එකට කන්ට්‍රිබියුෂන් එක කියන්නේ නැවන්ත දායකත්වයක්. දායකත්වයක් අපිට ලබා දුන්නේ මේ ගල්අඟුරු බලාගාරය. ඒ කියන්නේ ඔබ අඛණ්ඩව විදුලිය ලබා ගත්තා නම් ස්තුතිවන්ත වෙන්න ඕන මේ ලක්විජය විදුලි බලාගාරයට. යම් විදිහකින් මේ බලාගාරය ඉදි නොවුනා නම් මොකක් වෙලා තියෙද අපේ රටට? මම හිතන්නේ පැය 8ක විදුලි කප්පාදුවක් එක්ක රජයට බැන අපේ ඉංජිනේරු මහත්තුරුන්ට බැන ජීවත් වෙන්න වෙනවා කරන්න වෙන වැඩක් නම් වෙන්නේ නැති. කලට වේලාවට නිවැරදි තීන්දුව නොගත්තොත් ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ලක්විජය බලාගාරය මේ රට බලගන්වන ප්‍රධාන බලමූලය බවට පත් උනේ. හොඳයි, ඉන්න එහා පැත්තේ වාඩිගෙන ඉන්නවා ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමනාකරු ඉංජිනේරු නාලක විජයකෝන් මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ශනිදායි බොන්නට සරහට සහභාගී වෙන පළමු වතාවට. නේද? කොහොමද ලක්විජය බලාගාරය මේ දවස්වල තොරතුරු හැම? හරි පුවත් මවන බලාගාරයක් නෙමෙයි බලාගාරය. ඔබ ඇත්ත මේ බොහෝ දුරට බලාගාරය මේ හොඳින් වැඩ කරන දවස්වල කිසිම කෙනෙක් බලාගාරයේ තියනවාද කියලාවත් සොයා බලන්නේ. බලාගාරය යම් කිසි ආකාරයකට ප්‍රශ්නයක් ඇති වුණොත් මුළු රටම කතා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බැලුවොත් මේ බලාගාරය හොඳ තත්ත්වෙන් දුවනවා. අපේ ලාංකික විශ්වවිද්‍යාල වලින් පිටවන ඉංජිනේරු මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් විසින් තමයි බලාගාරය පවත්වාගෙන යන්නේ. මේ ඊයේ දවසේ බැලුවත් මුළු රටේ විදුලි අවශ්‍යතාවයෙන් 45% පමණ මේ බලාගාරයෙන් අපි ලබා දුන්නා. ඔබතුමාට හොඳ කතාවක් කිව්වේ මේ හොඳින් මේ වැඩේ ක්‍රියාත්මක වෙනකොට බලාගාරය හොඳින් පවතිනකොට කිසි කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ කියලා. දැන් මේ විදුලිය පිළිබඳව මම දෙන අර්ථකථනයත් එහෙම තමයි. අපිට මේ විදුලිය තියෙනකන් නේද රණතුංග මහත්මයා මේ තියෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඔය අපිට ඒක නම් හුරු පුරුදු වෙලා තියෙනවා. නමුත් එක තප්පරයකට විදුලිය යන හිටියොත් අපිට දැනෙනවා අම්මෝ විදුලිය කරන්ට් එක නැහැ කියලා. ඒ තරම්ම මේ හැම දෙයක්ම හරි සංවේදී අපේ ජීවිතවල. ඒත් එක මතක් කරන්න ඕන ශනිදායි බොන් වැඩසටහන සමගාමීව මේ ලක්විජය බලාගාරය හා සම්බන්ධ අපි කරන මේ සාකච්ඡාව ශ්‍රී ලංකා ගුවන්විදුලියේ City FM නාලිකාව ඔස්සේත් නැත්නම් සේවය ඔස්සේත් ඔබට මේ වෙලාවේදී ශ්‍රවණය කරන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි, අපි බලාගාරය ගැන කතා කරමු. මම කැමතියි මුලින්ම අහන්න මේ අනුර හේරත් අපේ ඉංජිනේරුතුමාගෙන් අතිරේක සාමාන්‍ය අධිකාරිතුමාගෙන් අපේ රටේ මේ විදුලි ජනනය දැන් ඔබතුමාට විශේෂ පැවරලා තියෙන ජනන අංශය හා සම්බන්ධවනේ මේ ජනන කාර්ය සඳහා ලක්විජය බලාගාරයෙන් ලැබිච්ච මෙහෙය කොයි වගේද? ලක්විජය බලාගාරය ගත්ත අපි ජනනය ගැන ගත්තොත් මේකේ අංශ දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මෙගාවොට්. මෙගාවොට් කියන්නේ බලයේ අවශ්‍යතාවය තමයි කියන්නේ පව එක තමයි මෙගාවොට්. ඊළඟ තමයි එනර්ජි එක. එනර්ජි කියන්නේ අපි මෙගාවොට් ප්‍රමාණය පැය ගාණක් දිවීම. දැන් අපි මෙගාවොට් අවර් එකක් කියන්නේ මෙගාවොට් එකක බලයක් පැයක් තුළ දෙන එක තමයි එනර්ජි කියලා කියන්නේ බල ශක්තිය. ඉතින් බල ශක්තිය කියන එක දැන් අපි ඕනම ප්ලෑන් එකකදී දෙකම අපිට සමසමව තියෙන්න ඕන. දැන් සමහර බලාගාර තියෙනවා දන්නවා ඇති දවසට පැය දෙකකට වඩා දුවන්න බෑ. මොකද එනර්ජි එක ගන්න බෑ. ඒ අතරතුර තමයි අපිට මෙගාවොට් තිබුණට වැඩක් නෑ එනර්ජි එක නැති නේද? දැන් රන් ඔෆ් ද රිවර් එතන ගියාම සෝලා ගත්තත් සාමාන්‍ය ඇවරේජ් දවසට පැය 4යි අපිට එනර්ජි දෙන්නේ. දැන් එතකොට අපි මේ වගේ බලාගාරයක් වුණාම දැන් ලොකු ස්ටෝරේජ් තියෙනවා වගේ අපිට මේ බල ශක්තිය සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. උදාහරණයක් මෙතන ගල්අඟුරු අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ අතින් ගත්තම ලක්විජය බලාගාරේ ඉතාමත් සුවිශේෂී දෙයක්. අපේ තියෙන විශාලම බලාගාරේ මෙගාවොට් 900ක් තියෙනවා. ඒකෙන් අපිට මෙගාවොට් 810ක 820ක් අපි එළියට නිකුත් කරනවා. ඒ වගේම අවුරුද්දකට මේක ආසන්න වශයෙන් ගිගාවොට් අවර්ස් 5700ක් ජෙනරේට් කරනවා. 5600ත් 5700ක්. ඒ කියන්නේ ලංකාවේ අපේ වාර්ෂික මේ එනර්ජි ඒ කියන්නේ මේ බල ශක්තිය මේ අවශ්‍යතාවය ගිගාවොට් අවර්ස් 15000ක්. ඒකෙන් 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ 40කට ආසන්න ප්‍රමාණයක් මේ ලක්විජය බලාගාරයෙන් තමයි අපිට ලබා දෙන්නේ. ඒක අඛණ්ඩව අපිට ලබා දෙනවා. ඒක ඉතාමත් සුවිශේෂම කාරණයක්. මේ දැන් 2011 ඉඳලා මේ දක්වා ඇතරම 37000ක් ගිගාවොට් අවර්ස් මේක ජෙනරේට් කරලා තියෙනවා. 34 වැඩි ප්‍රමාණයක්. දැන් ලෝකෙම ගත්තොත් එහෙම මේ ගිගාවොට් අවර්ස් මිලියන් 27ක් තමයි අවුරුද්දකට ගන්නෙ. ඒකෙන් 38%ක්ම ලෝකෙ නිෂ්පාදනය කරන්නේ බල ශක්තිය ගන්න ගල්අඟුරු වලින්. ඒ අතින් ගත්තම අපිටත් ඒ ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ දායකත්වය ඉතාමත් සුවිශාල දායකත්වයක්. අපි ඉස්සර අපිටම මුල් කාලේ අපි හයිඩ්‍රෝ පවර් වලින් තමයි අපි ගත්තේ. ඒක අපිට ස්ටෝර් කරගන්න පුළුවන් ලොකු රිසර්ච් තියෙනවා. ඒ නිසා ඩවුට් එක කියන්නේ වියලි කාලගුණයටත් අපි එනර්ජි ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපිට ඒක වෙනස් වෙන්නේ තර්මල් වලට 80 දශකයේ ඉඳන් අපි තර්මල් පවර් ගත්තා. තර්මල් උත් අපි හැම තාක්ෂණෙම අපි ගාව තියෙනවා. ඒ කියන්නේ රෙසිප්‍රොකේටිං කියන්නේ එන්ජින්, ඊට පස්සේ ගෑස් ටර්බයින්, ඊට පස්සේ මේ නෝමල් ඩීසල්, HFO, නැප්තා
ඉකිනිකට පුවල් මේක මේ තාක්ෂණය තොට අපිට අලුතෙන්ම කෝල් කෙනෙක ලෝක බොහොම කාලයක් තිබුණත් අපිට ජනනය සඳහා මුලින්ම අපේ ලංකාවට ගන්න මේ ලක්විජය බලාගාරය. දැන් ලක්විජය බලාගාරයට ඇත්තම මේ අපේ අතුල වර්ණරච්ච මහත්තයා වගේ මට මතකයි 83 තමයි කතිකාවක් ආරම්භ වෙන්නේ විශාල ප්‍රමාණයේ ගල් අඟුරු ලංකාවට ගල් අඟුරු බලාගාර අවශ්‍යද නැද්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති අවුරුදු ගාණක් ඇදුනා. ඊට පස්සේ කවුරුත් ගල් අඟුරු බලාගාරයක ක්‍රියාකාරීත්වය දැනගත්තේ මේ නොරොච් වල අපේ මේ ලක්විජය බලාගාරය යනවා. ඒකෙන් ඔයගොල්ලන්ට මේ වැඩ දැනගන්න පුළුවන් මේකේ තියෙන සුවිශේෂී කාරණා ටික අපිට මේ අපේ නාලක මහත්තයා දැන් ඉස්සර විස්තර කරා. හොඳයි. රණතුංග මහත්තයා දැන් අපි දකිනවා අපේ ලෝකයේ තියෙන විවිධ තැන්වල බලාගාර විවිධ බලාගාර විශේෂයෙන්ම ගල්ලංගුරු බලාගාර පවත්වන නැත්නම් නගර මැද පිහිටි ගල්ලංගුරු බලාගාරත් ඔය අතර තියෙනවා. දැන් අපේ ගල්ලංගුරු බලාගාරයේ තියෙන ටිකක් මුහුද ආසන්නේ. මොකක් හරි හේතුවක් තියෙනවද එහෙම මේක නිර්මාණය කරන්න? ඇත්තටම පළවෙනි එක තමයි අපි කොළඹ වාගේ ප්‍රදේශයක තමයි අපිට විදුලි අවශ්‍යතාවය තියෙන්නේ. හැබැයි මේ වගේ විශාල ඉඩම් ප්‍රමාණයක් අපිට හොයාගන්නට කොළඹින් බැලුවොත් අපිට ඒක මං හිතන්නේ ඒක වෙනත් ආයෝජන වලට ඉඩම පාවිච්චි කරන එක ප්‍රයෝජනවත්. ඒ වගේම අපි වැඩි ඉඩකඩක් තියෙන ඒ වගේම තමයි අපේ දැන් කොළඹ වරාය කියන එක අපිට අපේ වෙනම ආර්ථික කටයුතු වලට අපිට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. අපිට ගල් අඟුරුත් අපිට එක කාලයක් ඇතුළත නැව් එක අඛණ්ඩව අපිට මේ ගල් අඟුරු අපිට ලබා ගන්නට වෙනවා බලාගාරය නොනවත්වාව ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට අපිට මං හිතන්නේ ඒකට වෙනම ජැටියක් හදාගෙන ඒ කටයුත්ත වෙන කාර්යවලින් බැහැරව ඒක දිගට කරගෙන යන්න හැකියාව තියෙනවා නම් ඒක මං හිතන්නේ අනිත් කටයුතු බාධා නොවීමට අපේ කටයුතු අඛණ්ඩව කරගෙන ගැනීමට පහසුවක්. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ ප්‍රධාන හේතුව අපි මේ නොරොච්චෝලේ වගේ ප්‍රදේශයක ලක්විජය විදුලි බලාගාරය ස්ථාපනය කිරීමට තීරණය කිරීම. ඒක මම හිතන්නේ අපි ඉඩකඩම් හොඳට පාවිච්චි කිරීමක්, අපේ සම්පත් හොඳින් පාවිච්චි කිරීමක්, අනිත් අයට කරදරයක් නැතිව අපේ වැඩ කටයුතු කරගැනීමේ පහසුව තමයි තියෙන්නේ. පිහිටි ස්ථානය කොතන වුණත් මුළු රටම ආවරණය කරනවා. අපි මොකද ඒ අපේ ජාලය අපිට අර අපි කියන ඉක්මනට ගමනක් යන්න ඕන නම් අපිට හයිවේ එකේ ගියොත් හොඳයි කියලා. ඒ වගේම අපේ තියෙන විදුලි පද්ධතියක් ඒකත් හයිවේ එකක් වගේම තමයි. ඒ කියන්නේ අපිට පේන්නේ නැති වුණාට කැලවල් අස්සෙන් කුඹුරු උඩින්, ගෙවල් උඩින්, නගර උඩින් දැවැන්ත විදුලි කුළුණු යන්නේ ඒවා අපේ විදුලි ශ්‍රේණියෙන්ම ඒ අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කිරීම සඳහා තියෙන අධිවේගී මාර්ගයක් හා සමානයි අපේ ජාලය. මේ ජාලයට මොන තැනකින් විදුලිය නිෂ්පාදනය කරත් අපිට මොන තැනකින් විදුලිය පරිභෝජනය කරගන්න පුළුවන්. ඒ ශ්‍රේණියකම ඒ වැඩ ටික කරගන්න තාක්ෂණය සහ පහසුකම් අපි ජාලය තුල සකසලා තියෙනවා. ඔය පේනවනේ ඔබට නේද? ඒ අර කිව්වා වගේ දැවැන්ත විදුලි කුළුණු මතින් රට පුරා දිවෙන විදුලි බල මහා සම්ප්‍රේෂණ ජාලයක් ඔස්සේ තමයි මේ ලක්විජය බලාගාරයේ බලය රට පුරා බෙදා හරින්නේ. හොඳයි බලස්ථාන කළමනාකරු ලක්විජය බලාගාරයේ ඉංජිනේරු නාලක විජේකෝන් මහත්මයා මේ බලාගාරය ඉදි කරන්න කලින් අපේ රටේ මහා කතාබහක් තිබුණානේ මේ බලාගාරය නිසා ලොකු හානි වෙනවායයි කියලා. දැන් ඒ පැත්ත කොහොමද තියෙන තත්ත්වය? හැබැයි මේ රූපරාම දැක්කහම නම් ඒ කිව්ව දේවල් සහ මේ දේවල් අතර ලොකු වෙනසක් අපිට පේනවා. මොකක්ද ඇත්තටම තත්ත්වය? ඇත්තටම මේ ප්‍රධානවම මේ බලාගාරය පිළිබඳ නොදැනුවත්කම නිසා මහජනය අතර හෝ ඒක කෘතිමව ඇති කරපු හෝ විශේෂ බලපෑම් කොටසක් මුලදී ඇති වුණා. ඒක ඇත්ත. ඒ වුණාට බලාගාරයේ කළමනාකරු විදිහට මම දකින්නේ බලාගාරය මුලදී ඩිසයින් කරන අවස්ථාවේ නැත්තම් මූලික මට තප්පර කීපයක් දෙන්න වෙලාව බලන්න. තවොන්න කියන්න. Thank you Andy. හොඳයි ලොකු කතාබහක් ඇති වුණා. බලාගාරය මුලදිම මේ ගොඩනගන අවස්ථාවේ සිටම බලාගාරයෙන් පරිසරයට හෝ යම් කිසි ආකාරයකට අවාසිදායක හානිදායක තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක මැඩපවත්වන්න ඕන කටයුතුත් එක්ක තමයි බලාගාරය පිහිටවලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අර මුලදී තිබ්බ අනියත බිය දැන් ඇත්තටම අසල්වාසී ගම්මානවල එහෙම නැත්නම් ඒ පිළිබඳ ඇත්තටම තතු දන්න අය ඒකෙන් ඇත්තටම නිදහස් වෙලා තියෙන්නේ. බලාගාරය ස්ථාපනය කරන අවස්ථාවේදීම ඒ පිළිබඳ කල්පනා කරලා ඒ අවශ්‍ය හැම දෙයකටම තාක්ෂණිකව
යම්කිසි පිළියමක් යොදලා තමයි බලාගාරය පිහිටවලා තියෙන්නේ. මට මේ රූපරාමුත් එක්ක ඔබෙන් ප්‍රශ්නයක් අහන්න ඕන. මට මතකයි ඒ දවස්වල කිව්වා මේ පැත්තේ කිසිම වගාව කටයුත්තක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ කෘෂිකාර්මික කටයුතු යන හිටි මේ වැඩපිළිවෙල නිසා ආදි වශයෙන්. දැන් මේ බලාගාරයේ ආශ්‍රිත ප්‍රදේශයේ නේද අපි උදකින්නේ? බහරි බලාගාරය ඇත්තටම අල්ලපු වැටේ සිටම ගොවිතැන තියෙනවා. දැන් නොරච්චෝලේ කියන්නේ ඇත්තටම ඉතාමත්ම ශාස්ත්‍රීය භූමි ප්‍රදේශයක්. නොරච්චෝලේ බිම වගාවට අවශ්‍ය ජලය ලබා ගන්න පුළුවන් අඩි 3-4ක් වගේ ගැඹුරට ගිහිල්ලා. ඉතින් බලාගාරයට ගොවිතැන වෙනදට වඩා හොඳට කරනවා කියන එක තමයි අපි ඇත්තටම දිනපතා දකින්න ලැබෙන්නේ. බලාගාරයේ අලු වලින්වත් ගල්ලඟුරු කොට ගිහිල්ලවත් එහෙම බලාගාරයේ අවට බිම් වලට හානි නොවන ආකාරයට අපි දැන් කටයුතු කරලා තියෙන්නේ. හොඳයි අතුල විජය වන්‍යාරච්චි මහත්මයා ඉංජිනේරු අතුල වන්‍යාරච්චි මහත්මයා මට මතකයි ඒ දවස්වල තවත් මතයක් පැතිරුණා මේ බලාගාරය ඉදි කිරීම නිසා ශ්‍රී මහා බෝධියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ අලු ඉහළට ගිහිල්ලා ශ්‍රී මහා බෝධියේ තැන්පත් වෙලා ශ්‍රී මහා බෝධියට හානි වෙන්න පුළුවන් කියලා පරිසරවේදීන් කිව්වා. එවැනි තොරතුරක් දැන් මේ ගෙවිච්ච අවුරුදු ගාන තුල වාර්තා වුණාද? නෑ ඇත්තටම ඒවා අර නාලක විජයකෝන් මහත්තයා කිව්වා වගේ කෘතියම ඇති කරපු කතාවල් විතරයි යම් කිසි මේකට විරුද්ධව ඉන්න කොටස් ඉන්නවනම් ඇත්තටම ගත්තොත් දැන් මේකෙදී බලාගාරය මම හිතන නාලක මහත්තයා ඉදිරියේදී ගොඩක් පැහැදිලි කරයි අපි බලාගාරය මේ වැඩ කටයුතු කරද්දී ඒකේ අපි චිමිනියෙන් යන සියලුම දූවිලි අලු කොටස් සියලුම දේවල් අපි පෙරා ගන්නවා. ඒ වගේම හැමදාමත් පැය 24ෙම එතකොට මේ පරිසර ආයතන විසින් ඒකේ කොහොමද මේ තත්ත්වය ලංකාවේ තියෙන නීතිගත තත්ත්වය යටතේ මේක දුවනවාද කියන එක පරීක්ෂා පවත්වනවා. ඉතින් එතකොට එවැනි දෙයක් විශේෂයෙන්ම වෙන විදියක් නැහැ. ඒ වගේම දැන් බලාගාරයේ මේ චෝදනා තියෙන හින්දා ගොඩක් වෙලාවට මේ අපි අනුරාධපුර නුවර දැන් අලුත් බලාගාරය හදීගෙන කතා කරත් එතෙන්දිත් අපෙන් ඉල්ලා හිටලා තියෙන පරිසර අධිකාරියෙන් ඒවයිත් මනින්න කියලා. ඇත්තටම බැලුවාම කිසිම එහෙම තත්ත්වයක් නැහැ මේ ඒක සම්පූර්ණයෙන් අර වගේ අර අනියත බියක් ඇති කරන්න ඇති කරපු කතාවක් විතරයි. හොඳයි ඒත් එක්කම මේ නාලක විජයකුන් මහත්මයා දැන් මේ බලස්ථානය හා ආශ්‍රිතව මේ ආරක්ෂක ක්‍රමෝපායන් ඔබතුමාලා අනුගමනය කරලා ඇති නොයි කියන හැම දෙයකින්ම අර එතුමා කිව්වා ඔබතුමා පැහැදිලි කරයි කියලා. මොනවද ඒ වගේ විවිධ ක්‍රමෝපායන් මේ වෙනුවෙන් අනුගමනය කරලා? පොඩ්ඩක් අර ශ්‍රී මහා බෝධීන් වහන්සේට බාධාවක් ඇතුළ නැත්නම් ගැටලුවක් ඇති කරා කියන தත්ත්වය මට පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඇත්තටම ඒ පිළිබඳ 2018 පමණ විස්තරයක් ලැබුණ වහාම අපි ක්‍රියාත්මක වෙලා ITI ආයතනය නැත්නම් කාර්මික තාක්ෂණික ආයතනය මගින් ඒ ප්‍රදේශයේ බෝධි අසල වායුගෝලයේ ගුණාත්මකතාවය මේ මනින යන්ත්‍ර සූත්‍ර සහිත විශේෂ වාහනයක් පිටත් කරලා හැම අවුරුද්දකටම කාර්තු 4ක එම ස්ථානයේ වායුගෝලයේ තත්ත්වය මැනලා බැලුවා. දැන් මේ 2020 දී ඒ වාර්තාව පිට වුණා. අපි ඒක අදාළ අංශ වලට යොමු කරලා තියෙන්නේ. ඒ අනුව මේ කිසිම ආකාරයකට එහෙම දෙයක් සිදු වෙනවා කියන සාධකයක් හොයාගන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් කිසිම පදනමක් නැතුව යම්කිසි කෙනෙක් ගොතපු කතාවක් කියන එක තාක්ෂණිකව පැහැදිලි කරලා තියෙන්නේ. කනගාටුව කරනවා නම් ඒ වාර්තාව පිළිබඳ ප්‍රසිද්ධිය මාධ්‍යයෙන් අරතරන් ලැබුණේ නැහැ. ඉතින් කොහොම හරි සත්‍ය තත්ත්වය ඒක. ඔබතුමා අවසාන වශයෙන් ආපු ප්‍රශ්නේ විදිහට බලපුවාම බලාගාරය ක්‍රියාත්මක වෙද්දී බලාගාරයේ නිසා පරිසරයට සිදුවන අනතුරු අවම කරන්න සියලුම දේවල් ලැස්ති කරලා තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට වායුගෝලයට වෙන හානි නවත්වීම සඳහා අවශ්‍ය උපකරණ සහිතව තමයි බලාගාරය හදලා තියෙන්නේ. මේ ගල්ලඟුරු දහනය වීමෙන් අලු හැදෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම නිපදෙන අතුරු ඵලයේ විදිහට දකින්න ලැබෙන්නේ. ඔබ විශ්වාස කරන්න දවසකට අලු ටොන් 917 ටොන් මේ බලාගාරය විසින් සාදනවා. බලාගාරය පැය 24 පුරාම ක්‍රියාත්මක කරන්නේ. පැය 24ක භාවිතය සඳහා ගල්ලඟුරු ටොන් 7500ක් පමණ යොදවන්න වෙනවා. මේ 7500 පිච්චීමෙන් අලු ටොන් 900ක් පමණ හැදෙනවා. 917 පමණ. මේ අලු ඇත්තටම මේ වායුගෝලයට නිරාවරණය නොවන ආකාරයට විද්‍යුත් ආරෝපණ ක්‍රම මගින් නැවත අපි එකතු කරා ගන්නවා
ආරක්ෂිත ගබඩාවකට. ඒ ආරක්ෂිත ගබඩාවට එකතු කරා ගන්න අලු තමයි සිමෙන්ති නිෂ්පාදන කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා යොදවන්නේ. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන් දවසකට ටොන් 900ක් නේද කිව්වේ? 917 අතර. 900ක් කියලා අපි කියමුකෝ. මේ සා විශාල ප්‍රමාණයක් ගබඩා කරන්න පහසුකම් කොහෙන්ද? මේ සියල්ල තියනද? මෙහෙමයි ඇත්තටම ඒකේ තත්ත්වය. ප්‍රධාන සිමෙන්ති සමාගම් දෙකක් ලංකාවේ තියෙනවා. ඒ සිමෙන්ති සමාගම් අර අපි දැක්ක අර ඒ ඔය අතුරු ඵලයේද? මේ අතුරු ඵලය මේ වාහන වලට ගන්න අවස්ථාවක්. ඇත්තටම ගබඩා පහසුකම් තියෙන්නේ ටොන් 2000කට විතර වගේ. ඒ වුණාට අපි දීර්ඝකාලීන ගිවිසුම් අත්සන් කරලා තියෙනවා සිමෙන්ති සමාගම් සමග. ඒගොල්ලෝ දවසකට ටොන් 600ක් අපෙන් මිලදී ගන්නවා. දැන් ප්‍රධාන වශයෙන් මට කියන්න පුළුවන් මේ කැලණි පාලම. අපි මේ හොඳට දන්න අතිවිශේෂ කොන්ක්‍රීට් වලින් හදන කැලණි පාලමේ සුවිශේෂ කොන්ක්‍රීට් හදන්න අපේ අලු පාවිච්චි කරා. ඒ අලු පාවිච්චි කරපු විශේෂ කොන්ක්‍රීට් වර්ගයකින් තමයි ඔය කැලණි පාලම මේ දවස්වල නිම කරන්නේ. ඒ වගේම මේ රටේ තියෙන ප්‍රධාන ගොඩනැගිලි බොහෝමයකට අපේ අලු පාවිච්චි කරලා තියෙනවා. ඔබ විශ්වාස කරන්නේ එහෙම කිව්වහම නිකන් වැරදි අර්ථයක් ආපහු නේද රණතුංග මහත්මයා. ආයෙත් විවිධ දෝෂාරෝපණ කරයිද දන්නේ නැහැ මේ අලු වලින් හදන පාරවල් කියලා. ඇත්තටම නොරෙච්ච වලින් අලු එන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවෙන් අලු ආනයනය කරලා තමයි මේ කොන්ක්‍රීට් හැදුවේ. ඒ නිසා මේ ඒ කියන්නේ කොන්ක්‍රීට් වල ගුණාත්මකතාවය වැඩි දියුණු කිරීම සඳහා මේ ෆ්ලයි ඇෂ් කියන නැත්නම් මේ ගල් අඟුරු අලු තාක්ෂණිකව යොදා ගන්න මුහුමයක් සිමෙන්ති වලට. කොන්ක්‍රීට් වලත් ඒ කොන්ක්‍රීට් වල ගුණාත්මකතාවය වැඩි දියුණු කිරීමට යොදා ගන්න අමුද්‍රව්‍යයක්. ඒ නිසා එහෙම දෙයක් කරන්න බය වෙන්න දෙයක් අවශ්‍ය නැහැ. අර මූලික සැලසුම් පිළිබඳව තිබුණු අනවබෝධය නිසාද මන් දරණතුංග මහත්මයා ඒ දවස්වල මට මතකද ඔබතුමා මේ ව්‍යාපෘති හා සම්බන්ධව කලින්ම මේ දේවල් හිතන්න ඕන කෙනෙක් නේ ඔබතුමාගේ තනතුරත් එක්ක මේ බලු බැහැර කරන්න තැනක් නැහැ. ඒ නිසා ඒ විවිධ තැන් වලට ගොඩ ගහන්න සිද්ධ වේවි. මේක සමුද්‍රීය පරිසර දූෂණයක් සඳහා හේතුවක් වෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධ කරුණු පිළිබඳව ඒ දවස්වල කතා බහට ලක් වුණා. ඔව්. ඇත්තටම මේ මට අවස්ථාවක් ලැබුණා ඕස්ට්‍රේලියාවේ මාසයක විතර කාලයක් මේ ගල් අඟුරු බලාගාරවල කොහොමද වැඩ කරන්නේ අපේ විදුලි බලාගාරය සැදීමට පෙර මට අවස්ථාවක් ලැබුණා මාසයක කාලයක් ගල් අඟුරු ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන ගල් අඟුරු වලින් විදුලි බලය නිපදවන ඕස්ට්‍රේලියාවේ මාසයක කාලයක් මේ අපිට සංචාරය කරන්න හම්බුණා නොඑක් බලාගාරවල. ඔබ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. අපේ මේ බලාගාරයේ මෙගෝට් 900ක් වුණාට ඕස්ට්‍රේලියාවේ තියෙනවා එක තැනක විතරක් මෙගවොට් 40000. අපේ රටේ වගේ අවශ්‍ය 40 ගුණයක් විතර ප්‍රමාණයක එක විදුලි බලාගාරයක් තියෙනවා. එතකොට අපි දැන් අපි පිටරටකින් ගත්තොත් කුණු ටොන් එකක් ගෙනාවත් ගල් අඟුරු හොඳ ටොන් එකක් ගෙනාවත් බාගෙට හොඳ ටොන් එකක් ගෙනාවත් එකම ගාන තමයි ගෙවන්න ඕනේ. අපි හිතමු උදාහරණයක් ගත්තා අපි තේකොළ යනකොට තේකොළ අපි තුන කිලෝ එක රුපියල් 30000 ඒවා තියෙනවා 40000 තියෙනවා රුපියල් 2000 ඒවා තියෙනවා අපි රුපියල් 1000ට විතර ලංකාවේ ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පරිභෝජනය කරන්නේ අපේ සාමාන්‍ය තත්ත්වයට අදාළ ඒවා. ඒ වුණාට හොඳම තේකොළ තමයි අපි පිටරට අරින්නේ. ගල් අඟුරු උනත් ඒ නිෂ්පාදකයින්ද වටිනාකම ලැබෙන්නේ කාර්යක්ෂම හොඳම ගල් අඟුරු ප්‍රමාණයක් පිටරටට විකුණන එක. ඒක නිසා අපිට ලැබෙන්නේ පරිසර හානි වෙන්න අඩු ඉතා හොඳ උසස් ගණේ ගල් අඟුරු තමයි ලැබෙන්නේ. ඒතර ඒ කාලේ ඔය කියන අලු වල තියෙන ප්‍රශ්නේ කියපුවාම ඒ කාලේ ඉඳන් මේගොල්ලෝ තියෙන අපි හදලා තියෙනවා අර සැහැල්ලු ගඩොල් කියන එක. ඒ වගේම සැහැල්ලු ගල් අපි තුමු අපි මෙටල් කියලා අපි පාවිච්චි කරන්නේ ගල් කඩලා කුඩු කරලා පාරවල් හදන්නේ. ඒවා ටිකක් බර වැඩි. එතකොට ඒක කොන්ක්‍රීට් ස්ලැබ් එකක් ගත්තාම අපි දන්නා කොන්ක්‍රීට් කැලලක් උස්සා ගන්න ගණාඩියක් විතර උස්සන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. මේ තාක්ෂණයෙන් සැහැල්ලු ගල් නිෂ්පාදනය කරොත් ඒකේ බර සෑහෙන මං හිතන්නේ 4 විතර අඩු ප්‍රමාණයක් සැහැල්ලු ගල් හදන්න පුළුවන් අර ශක්තිමත් භාවයෙන්. එතකොට අපිට ඒ ගඩොල් හදාගන්න පුළුවන්, සිමෙන්ති හදාගන්නට පුළුවන්, ඒ වගේම සැහැල්ලු ගල් හදාගන්නට පුළුවන්. නොඑක් දේවල් වලට පාවිච්චි කරලා මෙම අලු බැහැර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කොන්ත්‍රාත් සමාගමට කිව්වොත් අපිට මේ අලු වැඩක් නැහැ. අපිට ගල් අඟුරු ගේනවා. අපි අලු ටික ආපහු වැරයි යන්න කියලා. එහෙම වුණොත් අපිට කොන්ත්‍රාත් අත්සන් කරන්න පුළුවන්. ජපානයේ එහෙම කරනවා. ඉතින් ඒක අපි ගැන කලබල වෙන්න දෙයක් නැහැ. අනාගතයේදී යමක් වෙන්න කලින් අපි මේ දේවල් පිළිබඳව නොදැන පුරෝකථනය කිරීමයි අධ්‍යයනය කිරීමෙන් කරන
සැබෑ නිගමනය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි රණතුංග මහත්මයා පැහැදිලි කළේ. අපි කතා කරන්නේ ලංකාවේ විදුලි බලය හා සම්බන්ධ වැඩි දායකත්වයක් ලබා දෙන අර කිව්වා වගේ පැයටක විදුලි කප්පාදුවකින් තොරව මේ රටට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න පුළුවන් හයියක් තියෙන මහා බලාගාරය පිළිබඳව ලක්විජය බලාගාරය පිළිබඳව ගහකොළ සුරකින රට බලගන්වන බලාගාරය. දැන් මෙහෙම කිව්වහම මේ ඉතිහාසය මතක් වෙන්නේ. ඉතිහාසයේදී මේ සියල්ල පිළිබඳව තිබුණේ හරි ප්‍රශ්නාර්ථකාරී තැන්. ඒ නිසා මේ සියල්ල පිළිබඳව කතා කරන්න වර්තමානයේ තමයි සුදුසුම. මේ කාලේ මොකද අවුරුදු කරඩාවක් අත්දැකීම් අපිට මේ බලාගාරය හා සම්බන්ධව තියෙන නිසා. දැන් මේ ස්ථානයේ ඉන්න අතිරේක සාමාන්‍ය අධිකාරිවරුන්ගෙන් ජේෂ්ඨ නැත්නම් වයසත් එක්ක බොහෝ අත්දැකීම් තියෙන කෙනෙක්ට අපි අනුරහරත් මහත්මයා නේද? රණතුංග මහත්මයා හැම කවර ගමන් නැහැ. දෙන්නම සමකාලීනයි කියලා මට කිව්වා. කොහොමද පේනවා නේද? එතකොට මේ අපේ රටේ මේ විදුලි බලය හා සම්බන්ධව වගේම අලුත් ව්‍යාපෘති ආරම්භ කරනකොට තියෙන විවිධාකාරයේ මතවාද පිළිබඳව ඔබතුමාට අත්දැකීම් ඇති. ඔබතුමාගේ ක්ෂේත්‍රය සහ අනිකුත් ක්ෂේත්‍ර පිළිබඳව. මේ විදුලි බලය හා සම්බන්ධවත් එහෙමනේ ගල්ලගරු බලාගාරයක් හදන්න කතා කළ මොහොතේදීම අපිට දැනුනේ මේක අපේ රටට මහා අහිතකර දෙයක්. මේ රටේ ස්වභාවික සම්පත් වලට මහා දැවැන්ත බලපෑමක් සිදු කරන දෙයක් විදිහට තමයි අපිට හැඟුනේ. ඔබතුමාට කොහොමද මේ කාරණය දැනුනේ? ඇත්තට මේක අපි ඉතිහාසය ගත්තොත් එහෙම අපේ මුලින්ම අපි දැන් සියලු දෙනා මගේන ජල විදුලිය මුලින්ම ආවේ ලක්ෂපාන බලාගාරයේ ආරම්භ කරේ 1924. නමුත් ඒකට අවුරුදු 26ක් ගියා ඒ වැඩේ කරගන්න. මොකද ඒ කාලේ අවශ්‍යතාවය නැතුව හරි අපි දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. නොයෙකුත් හේතු ආවා. 1950 වෙනකල් මේක 50 තමයි ඒක ක්‍රියාත්මක කරේ. අවුරුදු 26ක් ගියා. ඊට පස්සේ තමයි ජාලය අපි විදුලි බල මණ්ඩලයේ ජාලය ආවේ. ඊට පස්සේ ආපු සියලුම බලස්ථාන අවුරුදු 4කට අඩු කාලෙකදී ආවා. ඒ කියන්නේ මිනිස්සුන්ට පළවෙනි එකෙන් තමයි අපි කට්ටියට এডুকেෂන් එකක් දැනුමක් ආවේ මේ හයිඩ්‍රෝ පවර් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලය තමයි මුල්ම වතාවට ඔය සෝලාර් පවර් එකක් පට්ටිය පොළ පටන් ගත්තා. පොඩි එකක්. මොකද තාක්ෂණය ලංකාවට දෙන්න වින් පවර් කියන්නේ සුළං බලාගාරයක් හම්බන්තොට හැදුවා. ඒකෙන් තමයි තාක්ෂණය ලංකාවට පෙන්වන්නේ. දැන් ඇත්තටම ඒ කියන්නේ මේ සූර්ය බලය කියන එක දැන් සෑම දිනෙකම දන්න සාමාන්‍ය දෙයකට බවට පත් වුණා. මේ වින් පවර්ත් එහෙම මේ කෝල් පවර් අපේ ගල්ලංගුරු බලාගාරයත් ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙන අපේ කට්ටිය මේ දැන් මේකෙන් এডুকেෂන් එකක් ඇවිල්ලා මේ ඉදිරියටත් අපි මේක ඉදිරියට පවත්වාගෙන යාමටත් නව බලාගාරයක් ඉදිකිරීමට අපගේ සියලු දෙනාගේම සහයෝගයක් අවශ්‍ය නැහැ. මොකද අපිට අවම විදුලි බලය අවම මොකද විදුලි බලය දැන් අවශ්‍යතාවය වෙනස්නේ. මුලින් අපේ ලයිට් වලට ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට මේක දැන් ඉන්ඩස්ට්‍රි එකේ සියලු ජීව රුධිරය බවට පත් වෙලා. දැන් මේ කොවිඩ් වගේ වසංගතයකදී අපිට අපේ දැන් කාර්යභාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන. දැන් ගෙදරින් වැඩ කරන්න ඕන අධ්‍යාපනයේ ගෙදරින් ඉඳන් දුරස්ථ අධ්‍යාපනය මේකට ඉතාමත් අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන මූලිකාංගය තමයි විදුලිය. ඒතර විදුලිය වෙනකොට අඩුම වියදමකට මේ ගුණාත්මකව අඛණ්ඩව දෙන්න ඕන. මේ දෙන්න නම් අපිට ඉතාමත් රිලයබල් ඒ කියන්නේ මේ විදුලි බලාගාර අවශ්‍යයි. ඒක තමයි ප්‍රධානම අරමුණ තමයි මේ විදුලි බලාගාර. ඉතින් අලුත් දෙයක් කරන්න යනකොට විරෝධතා ඒක නවත්තන්න බෑ. සාමාන්‍ය ස්වභාවය. කාලයක් යනකොට අපිට මේ දේවල් දැනුණා. දැන් ඒ වගේ තිබුණු චෝදනාවක් තමයි මේ අතුල වන්නෑරච්චි මහත්මයා අපට පැහැදිලි කරන්න මේ බලාගාරය මුහුදාසන්නේ තියෙන දෙයක් නේ. නිසා සමුද්‍රීය ජීවීන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කොරල් පර ටික නැති වෙන්න පුළුවන්. මේ පැත්තේ දීවර කටයුතු අඩාල වෙන්න පුළුවන් ආදී වශයෙන් කඩොලාන වලට විශේෂයෙන්ම බලපෑමක් තිබුණා යයි කියලා ඒ දවස්වල සඳහන් කළා. එවැනි ගැටලු හඳුනගත්තද ඔබතුමාලා? ඔව් ඇත්ත වශයෙන්ම දැන් ওই තියෙන චෝදනාත් එක්ක දැන් බලස්ථානයෙන් නාරායතන ඒ වගේ රජයේ ආයතනත් එක්ක එකතු වෙලා අපි ගොඩාක් පර්යේෂණ පවත්වලා තියෙනවා. ඉතින් එතෙන්දී දැන් විශේෂයෙන් ඔය උණු වතුර පිළිබඳ ප්‍රශ්න තියෙන දැන් කට්ටිය ඉඳන් ඉන්නවා මේ බලාගාරයේ සිසිලෙන පද්ධතියට අපි භාවිතා කරන මුහුදු ජලය. එතකොට මුහුදු ජලය අරගෙන ඒක ආපහු සෙන්ට්‍රිගේඩ් 4-5ක් වැඩි උෂ්ණත්වයෙන් ඉති ජලය තමයි අපි නැවත මුහුදට මුදා හරින්නේ. ඉතින් එතෙන්දී ගොඩක් අර ප්‍රචාරය ගියා මේක සෙන්ට්‍රිගේඩ් 100කින් 150කින් වගේ රත් වෙනවා කියලා. ඒ වගේ තත්ත්වයක් නැහැ. එතකොට මේ ඒ වගේම දැන් අපි එහෙම නෑ කිව්වට අපි කිව්වට හරියන්නේ නැහැ. ඒ වගේ රජයේ සියලුම ඒහා සම්බන්ධ සමුද්‍ර ජීව ආයතන ඒ වගේ ආයතනත් එක්ක අපි අවුරුදු ගානක් තිස්සේ දිගින් දිගටම පර්යේෂණ කරනවා යම්කිසි බලපෑමක් මේ සමුද්‍ර ජීවීන්ට තියනවාද කියලා. ඒ වගේම දැන් නව බලාගාරයක් හදන යෝජනා තියෙනවා. එතෙන්දී දැන් බලාගාර 3කින් අපි ඒ වගේ සිසිලන ජලය මුදා හරිනවා මුහුදට. එතකොට අලුත් බලාගාරකින් මේ වගේ
ආයි තව සෙන්ට්‍රිගේට් 5කින් හෝ 6කින් වැඩි ජල ප්‍රමාණයක් නිකුත් කරාම කොච්චර ප්‍රමාණයකට මේ වැඩි උෂ්ණත්වයේ තියෙන ජලය කොයිතරම් දුරට යනවද ඒ වගේ සෑහෙන වියදමක් දරලා පර්යේෂණ පවත්වනවා රජයේ තුන්වන පාර්ශ්ව රජයේ ආයතන සහ වෙනත් විශ්වවිද්‍යාල ඒකත් එක්ක එකතු වෙලා. එතකොට ඒවයින් පැහැදිලි වෙනවා එහෙම ලොකු බලපෑමක් නැහැ කොරල් පරවලට. ඇත්තටම කොරල් පර කියන දේවල් තියෙන්නේ ඊට කිලෝමීටර 11ක් 12ක් විතර ඈතින් අපේ බලස්ථානයේ උතුරු පැත්තට වෙන්න. එතකොට ඒ හරියට කිලෝමීටර 5ක් 6ක් යනකොටම දශම ගානයි ඇත්තටම උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ බලස්ථානයේ ගාවින් අපි නිකුත් කරන උණු වතුර ටික මූදර දාන්න නිකුත් කරන උණු වතුර කිලෝමීටර භාගයක් යද්දීම වගේ අඩු වෙලා යනවා. ඊට පස්සේ අර වගේ කිලෝමීටර 5 යනකොට දශම ගානකින් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම අපි තවත් දැනගෙන තියෙනවා මාළු ජනගහනය දැන් නාරායතන වගේ ආයතන වලින් කරපු මේවත් එක්ක අඩුවීමක් නෙවෙයි අතරම වැඩිවීමක් වෙලා තියෙනවා. මොකක් හරි කුමන හේතුන් මත වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඉස්සරට වඩා මේ දැන් තව එකක් තිබ්බා මේ මාළු අඩුවෙන් අහු වෙනවා හරි මාකරි ඒවත් ඇත්තටම අතීතයත් එක්ක ගත්තාම මාළු වෙළඳාම ගොඩක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒවයි අර විද්‍යානුකූල පරීක්ෂණ පවත්වන අර ආයතන විසින් මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියලා. එතකොට අර ඒ සියලු දේවල් අර නිකන් මිත්‍යා වගේ මත ඇති වුණා මිසක් කිසිම සත්‍යතාවයක් තියෙන දේවල් නෙවෙයි. හොඳයි අපේ බලස්ථානයේ කළමනාකාරතුමා මේ නාලක විජයකොන් මහත්මයා මම දැක්කා මුලින් පෙන්නපු රූපරාමුල තිබුණා මේ බලාගාරයේ වටේම මොනවද අර දුමක් වගේ එනවා. ඒ කියන්නේ මේ අර අලු දෙන්නේ. වටේම මම දැක්කා කරකිලා මොනවද දෙනවා මැදට. දැන් බලස්ථානය ඇතුළත තියෙනවා මේ ගල්ලංගුරු අංගනයක් සහ අලු අංගනයක්. මේ දැන් බලස්ථානය ඇත්තටම සුළං සහිත ප්‍රදේශයක තියෙන නිසා අපි අලු සහ හෝ ගල්ලංගුරු කුඩු හුළඟ සමග ගසාගෙන යාම නවත්තන්න ක්‍රමවේද ගොඩක් දාලා තියෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි අර රූපරාමුල දැක්ක සුළං බාධකය. සුළං බාධකයක් මීටර් 15ක් උසට දාලා ඒකෙන් සුළඟේ වේගය අඩු කරලා තියෙනවා. ඊට අමතරව ඒ පරිසරය හැම වෙලේම තෙත් කරන්න ජලය කුඩා අංශ වලින් කියන්නේ මිස්ට් එකක් විදිහට මීදුමක් විදිහට හදලා ඒ ප්‍රදේශයට විදීමක් කරන හැම වෙලේම. ඒ මිස්ට් එක නිසා මේ තෙතබරිත ගතිය ඇතිවීම නිසා පොඩි අංශු සුළඟට ගහගෙන යෑම නතර වෙනවා. ඉතින් ඒක අපි හොඳ ක්‍රමවේදයක් විදිහට අත්දැකීමෙන් දැකලා තියෙනවා. එතකොට මේ සිසිලන පද්ධතියත් පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඒක සිසිලන පද්ධතිය නෙවෙයි කුඩු උලකට ගසාගෙන යාමට අපි හදපු එකක්. අපේම ඉංජිනේරුව තමයි ඒකේ බොහෝ දේවල් කරේ. අර සුදු පාටට අර මෝද පැත්තට පේන්න තියෙන එකේ පේන්න ඇත්තටම ජල අංශුකරණය කළා. ඒ කියන්නේ ජලය ඉතා කුඩා බිඳු විදියට ඔය පේන්නේ. ඒ ඇත්තටම දූවිලි නෙවෙයි යන්නේ. ඒ තියෙන උපකරණ වලින් ජලය විදීමක් කරන්නේ. නිකන් හෝස් එකකින් වතුර දානවා වගේ වතුරම නෙවෙයි දාන්නේ. ඉතා කුඩා මිස්ට් එකක් හදලා මීදුමක් හදලා ඒ මීදුම තමයි දාන්නේ. ඔය මීදුමත් එක්ක ඇති වෙන තෙතබරිත ගතිය හින්දා මේ අලු නැත්තම් ගල්ලංගුරු කුඩු උලඟට ගස යාම නතර කරනවා. හොඳ ක්‍රමවේදයක්. එහෙම තමයි. රණතුංග මහත්මයා දැකලා තියෙනව නේද අර අපේ රටේ මේ හුණුගල් නිෂ්පාදනය කරන තැන් තියෙන අර සාම්ප්‍රදායිකව මේ පොල් කොට එහෙම දාලා නේද? ඒ පලාතම ගන්න දෙයක් නෑ. ගස් කොළන් හැම එකකම දැකලා තියෙනව නේද මේ ඩස්ට් එක තියෙනවා මේ අලු හුණු වල ඔබතුමා සහ බොහෝ දෙනෙක් මේ දේවල් දැකලා ඇති. මගේ පළාතේ තියෙන මාතලේ ප්‍රදේශයේ හැදිගෙන ප්‍රදේශයේ බහුලව තියෙනවා. දැන් මේ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශවලත් එහෙම තැන් තියෙනවද? එහෙම නෑ. ඇත්තටම අපි කියන ඉංග්‍රීසියෙන් කියන විෂුවල් පාටිකල් තියෙන්න බෑ. ගැන ඇහැට පේන දූවිලි අංශුවක් පේන්න බෑ චිමිනියෙන් එළියට යනකොට. අපි කැමරාවක් දාලා අඛණ්ඩව පරීක්ෂා කරනවා අධීක්ෂණය කරනවා විෂුවල් පාටිකල් ඇහැට පේන පොඩි කෑල්ලක්වත් එළියට යනවාද කියලා. ඊට කලින් අපි කිව්වා අර ඉලෙක්ට්‍රෝස්ටැටික් ප්‍රෙසිපිටේට් කියලා. අපි දන්නවා අර අපි අර පොඩි කියන්නේ පොලිතින් කෑල්ලක් කඩදාසි කෑලි වලට අල්ලලා කඩදාසි කෑලි අපි අර පොඩි කාලේ ස්ථිතික විද්‍යුතය හදාගන්නේ ඒ ක්‍රමවේදයේම විශාල මට්ටමේ අපි භාවිතා කරන අර අලුවාගේ තියෙන ඒවා මේ කැන්වස් රෙදි කෑලි වලට විද්‍යුත් ආරෝපණය කරලා නවත්තා ගන්න. නවත්තගෙන ඒ කිසිම ඇහැට පේන
අංශුවක් එළියට යන දෙන එක අපි නවත්තලා තියෙනවා. එතකොට අපි අර කියන්නේ ගල්ලඟුරු කියන එක අපි හිතන්නේ අපේ ඔළුවට දැනෙන්නේ අර කෝච්චි යනකොට අලු ගාගෙන ගිනි දාගෙන ගිනි ගොඩක් ගහපුවාම අලු වැටෙන්නේ වටේටම සෑහෙන ලොකු ගිනි ගොඩක් ගහපුවාම ඒ වාගේ එනවා කියලා. එහෙම අපිට විදුලිය නිෂ්පාදනය කරන්නට බෑ. ඉතින් අපි සමාජීය වගකීමක් තියෙනවා. ඒ වගේම තාක්ෂණය දියුණු වෙලා තියෙනවා මුළු ලෝකෙම. එතකොට ඊටාම කාර්යක්ෂම පරිසර හිතකාමී විදිහට නැත්තම් අපිට රජයෙන් සහ පරිසර අපේ නීති පද්ධතියට අනුකූලව අපිට විදුලි නිෂ්පාදනය කරන්නට බැරි වෙනවා. ඒක නිසා අපේ පරිපාලනය යටතේ උපරිම තාක්ෂණය පාවිච්චි කරලා තමයි අපි මේ වගේ අර මොකක්ද අර මේ කරන්නේ මම පොඩ්ඩක් විජේකෝර මහත්තයා? ඔව්. දැන් ඇත්තටම සියලු දේවල් ලැස්ති කරලා තිබ්බට අපි ගමට ගිහිල්ලා ගමේ නිරතුරුවම ගමට හානියක් වෙනවද කියලා බලන වැඩසටහනක් තියෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන්ම තෙවනි පාර්ශවයක් සම්බන්ධීකරණ කරගෙන කරන වැඩසටහනකුත් තියෙනවා. එහෙම නැත්නම් අපගේ කාර්ය මණ්ඩලයම ගමට ගිහිල්ලා නිරතුරුවම සොයා බලන දෙයක් තියෙනවා. දැන් ඔය ප්‍රධානම චෝදනාවක්නේ අලු නැත්තම් ගල්ලඟුරු කුඩු ගමට විසිරෙනවා කියන එක. ඒ නිසා ඒකට කරපු පිළියමක් තමයි තියෙන්නේ. ඔය සුදු පාට ටයිල් කැටයක් තමයි ඔය බිත්තිය අලවලා තිබ්බේ. අපේ කට්ටිය දවස් කීපයකට සැරයක් ගිහිල්ලා ඒ ටයිල් කැටේ මේ ටිෂු කඩදාසියකින් පිහදාලා බලනවා මේ සුලග සමග ගල්ලඟුරු කුඩු හරි අලු හරි ඇවිල්ලා ගමට වැටුණද කියලා බලන්න. ඒ වගේ දෙයක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේක අපේ සේවක මණ්ඩලය හරහා කරන්නේ මේ ගෙවල් වලත් සහයෝගය තියෙනවා. ඇත්ත නැත්ත දැනගන්න ඕන හින්දා තමයි මේ අපිම කරන්නේ. ඒ වගේ වැඩසටහනක් තමයි පෙන්වලා තියෙන්නේ. ඊට අමතරව මේ ඒ ස්ථානවල දූවිලි ප්‍රමාණ මනින තාක්ෂණික උපකරණ සවි කරලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන අගනගර බොහෝමයකට වඩා ඒ පැත්තේ වායුවේ ගුණාත්මකතාවය වැඩි. ඉතින් ඔබ දැක්කේ ඒ වගේ වැඩසටහනක රූපරාමෝ. හොඳයි අපි කතා කරමින් ඉන්නේ ලක්විජය බලාගාරය පිළිබඳව. මේ බලාගාරය හා සම්බන්ධ කතාව හරියටම කතා කාලෙන් භාගයක් ගෙවිලා ගිහිල්ලා විනාඩි 45ක් තවත් විනාඩි 45ක් අපිට තියෙනවා. මේ විනාඩි 45 මට හිතෙනවා වෙන් කරගන්න. මේ බලාගාරය හා සම්බන්ධව මේ ජන ජීවිතය මේ පැත්තට මොනවද උනේ? දැන් ඔබතුමන්ලා එක්තරා විදියකින් අපිට අනුරහිරත් මහත්මයා මුලින්ම පැහැදිලි කරන්නකෝ බලාගාරයක් හෝ නැත්නම් ඕනෑම ව්‍යාපෘතියක් කරන්න ගියාම ඔබතුමන්ලට වෙන් කරපු භූමියට ගිහිල්ලා ඔබතුමන්ලගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පමණද ඔබේ ව්‍යාපෘතියට අයිති වෙන්නේ? නෑ එහෙම නෑ. සාමාන්‍ය ඒ අවට ජන ජීවිතයත් නගා සිටුවීමට උපරිම සහායක් අපි දෙනවා. සාමාන්‍ය ගොඩක් වෙලාවට කියන්නේ මේ ගල්ලඟුරු බලාගාරය නෙවෙයි ඕනෑම බලාගාරයකට සාමාන්‍යතර කංකරුවන් ගන්නකොට කංකරුවන්ගේ කොටසකුත් අපි එතනින් ගන්නවා. ඊට පස්සේ තාක්ෂණික නිලධාරීමුත් ඒ පැත්තේ එඩියුකේෂන් එක තියෙනවා ඒගොල්ලෝ යනවා. ඒ අතර තව අපේ ඔය ලක්විජය බලාගාරය වගේ අනිත් බලාගාරවලත් තියෙන අවට සංවර්ධන කටයුතු වලට උපරිම සහායක් දෙනවා. ඒ වගේම අපි මේ උදාහරණයකට පාරවල්, ඉස්කෝල, හොස්පිටල් ඒ කියන්නේ මේ වෛද්‍ය මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට හෝ අලුතෙන් ඇති කිරීමටත් සෑහෙන කටයුතු කරනවා. දැන් ලක්ෂපාන වගේ එකක් ගත්තා මේ කාලේ හදනකොට ඉස්කෝලේයි මේ සියලුම ආයතන ආවේ විදුලි මණ්ඩලේ ආවට පස්සේ. දැන් මේ අපේ ලක්විජය බලාගාරය ගත්තොත් ඔයගොල්ලෝ පේනවා ඇති දැන් අවුරුදු හදන්න කලින් ඔය දැන් ගියන සම්පූර්ණ වෙනස බලා ගන්න පුළුවන්. මට මතකයි අප ජාතික රූපවාහිනියත් ඔය කාර්ය මුල ඉඳලම වාර්තා කළා. ඒ දිනවල මේ පැත්තේ තිබුණේ ඊටාම ශුෂ්ක ප්‍රදේශයක්. යන්න හරියට පාරක්වත් තිබුණේ නැහැ. දැන් එතන සුරපුරක් වගේ ඇත්තම. සුරපුරයක් වගේ කියලා ඔබතුමා කියන්නේ. මේ අතුලවන්නේ ආරච්චි මහත්මයා ගල්ලඟුරු බලාගාරයක් හදනකොට ඒ ප්‍රදේශයේ දැන් බලාගාර භූමිය නෙමෙයි මම කියන්නේ. ඉන් පරිබාහිර ප්‍රදේශ වලට කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් කියලා විශේෂ ව්‍යාපෘති තියනවාද? ගල්ලඟුරු බලාගාරයකදී. ඇත්ත වශයෙන්ම එහෙම විශේෂ වූ දෙයක් නැහැ. හැබැයි අර අන්ද්‍රේරත් මහත්තයා කිව්වා වගේ කුමන ආකාරයේ බලාගාරයක් අතර මොනම ආකාරයේ සංවර්ධනයක් කරන්න ගියත් ඒ ඇත්තටම අපි ලංකාවේ අනිත් ජනතාවට ඒකෙන් ප්‍රතිලාභ ලැබුණත් අපි මහා මාර්ගයක් හදන්න ගියත් ඒ වගේ විශේෂ මේ වගේ අපි විශාල මට්ටමේ ව්‍යාප්තියක් කරද්දී ඒ ප්‍රදේශයේ ජනතාවට යම් බලපෑමක් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑනේ. ඉතින් ඒ හා සමගම රජයේ ආයතනයක් හැටියට අපේ යුතුයකමක් තමයි
ඒ ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීලා තියෙන අපි නිසා ඇති වෙන ගැටලුවක් නෑ. ඒක අනිවාර්යෙන් නැති කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ඒ ජනතාව යම් කැපකිරීමක් කරනවානේ. දැන් ජල විදුලි බලාගාරයක් හදපු වෙලාවේ දැන් අනුරේ රත්න මහත්තයා කිව්වා වගේ මස්කෙලිය මුළු ටවුන් එකම වගේ පරණ තිබ්බ යට වෙලා ගියා. ඒ වගේ තෙල් දෙනිය වගේ. ඉතින් ඒ වගේ ඒ ජනතාව කරපු කැපකිරීම නිසා තමයි අපිට මේ විදුලි බලය මේ වගේ ලබා ගන්න පුළුවන් වෙලා. ඒකට ගල්ලංගුරු බලාගාරය හදාගන්න ගියත් ඇත්තටම ඒ සමහර ලාවට මේ ප්‍රදේශයේ ජනතාවට යම් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. පදිංචිය වෙනස් කරන්න පුළුවන්. මෙතනදී නම් ඇත්තටම පදිංචිය වෙනස් කරන්න ඕනේ පවුල් කීපයකට විතරයි. එතකොට ඒ හා සමගම අර ඒ පැත්තේ පළාතේ ජන ජීවිතයත් එක්ක අපි එකට එකතු වෙලා තමයි මේ කාර්යභාරය කොවිලාවෙත් කරන්න උත්සාහ කරන්නේ. නාලක විජයකොන් මහත්මයා මේ බලාගාරයට කොයිතරම් ඈත ප්‍රමාණයකද මේ බීට්රූට් වගාවක් ඉතාම සාර්ථක බීට්රූට් මම හිතන්නේ මේ රූපරාමෝ පළවෙනි මීටර් 100 ඇතුළත වගේ කියලා තමයි මම හිතන්නේ. බලාගාරේ මීටර් 100ක් බලාගාරේ මීටර් 100ක් වගේ ඇතුළත. බලාගාරයේ මායිමේ සිට මීටර් 100ක් පමණ. මොනවද මේ පැත්තේ වගා කරන දේවල්? මම හිතන්නේ මම දන්න විදිහට අර්ථාපල් ඇර සියලු එළවලු භෝග ටික එතන වගා කරනවා. නුවරඑළියේ තියෙන සියලු භෝග මෙහි තියෙනවා. ඔබතුමා යන්නේකොට ඔය කොවි මහත්තුරුම හම්බ වෙනවා ඇතිනේ. බොහෝ දුරට ඇත්තටම මේ බලාගාරය නිසා මේගොල්ලන්ට යම්කිසි ආකාරයකට කිසිම හානියක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. බලාගාරය ආරම්භ කිරීමේදී මේ පැත්තට විශාල ප්‍රතිලාභ ලබා දුන්නා. විශේෂම පාරවල් ටික කොළඹ වගේ හොඳ කාපට් පාරවල් ඇති කරා බලාගාරයේ සමග ආවාර මුදල් වලින්. ඊට අමතරව බලාගාරයේ භූමියේ යම්කිසි පවුල් කොටසක් ඉවත් කරපුවාට අක්කර 2මාරක ගොවි ඉඩමක් එක තමයි ඒගොල්ලන්ට ගයක් හදලා දුන්නේ. ඒ ගේට අවශ්‍ය සියලු උපකරණත් එක්ක තමයි ඒ බලාගාරයේ භූමිය නිදහස් කරලා ගන්නේ ඒ පුද්ගලයන්ට ඒ අවශ්‍ය දේවල් ලබා දීලා. එතකොට ඊට අමතරව මේ බලාගාරය සෑදුවාට පස්සේ බලාගාරයේ විසින් විවිධ ව්‍යාකෘති ගණනාවක් ප්‍රදේශ වෙනුවෙන් කරලා තියෙනවා. අපි පාසල් පද්ධතිය ගැන බැලුවොත් බලාගාරයට පාසල් කිහිපයක් තියෙනවා. ඒ පාසල් වල මේ ගොඩනැගිලි ඉදිකිරීම වගේ විශාල කටයුතු වල සිට පොඩි පොඩි දේවල් අපි හිතමුකෝ කොරෝනා වලට අවශ්‍ය පහසුකම් කොරෝනා මැඩලීමට අවශ්‍ය පහසුකම් ලබා දීම, සමහරලාට අවශ්‍ය වෙලාවට ආහාර පාන ලබා දීම, ක්‍රීඩා භාණ්ඩ ලබා දීම වගේ වැඩ සටහන් වල සිට පළාතේ පාසල් පැතුලුවතින් පාසල් වලට විශාල මේ වැඩ කොටසක් විදුලි බල මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි කරලා තියෙනවා. ඒ වගේම අර අලු ගැන කතා වුණානේ. මේ අලු ඇත්තටම නිකන් නෙවෙයි සල්ලි වලටයි විකුණන්නේ. අලු විකුණලා වසරකට ලබා ගන්නවා රුපියල් මිලියන 700ක්. බිලියන 0.7ක්. අමතර ආදායම. අමතර ආදායම. ඒ අලු විකුණන ආදායමෙන් 25% වෙන් කරලා තියෙනවා පළාතේ සුබ සාධන කටයුතු සඳහා. ඒ නිසා මේ වසරේ සිට මට රුපියල් මිලියන 175ක් පමණ සුබ සාධන කටයුතු සඳහා මණ්ඩලයෙන් වෙන් කරලා දීලා තියෙනවා. ඒ විදිහට බලපුවම මොනවද ඔබතුමාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට? ඇත්තටම ප්‍රාදේශීය ලේකම්තුමන්ලත් එක්ක ඒකට කමිටුවක් ලෑස්ති කරලා තියෙනවා යෝජනා තෝරා ගැනීම සඳහා. නිර්ණායකයන් කිහිපයක් තියෙනවා අපේ බලාගාරයට ආශ්‍රිත එහෙම නැත්නම් වැඩිපුරම සම්බන්ධකම් තියෙන ප්‍රදේශ හඳුනා ගන්න. ඒ විදිහට පාසල්, බස් ස්ටෑන්ඩ්, පොදු පහසුකම් තියෙන වෙන අපේ තමුක සොසයිටිස් වලට ඕන දේවල්, රෝහල වගේ දේවල් වැඩිදුණු කරන්න අවශ්‍ය කටයුතු දැන් ලෑස්ති කරලා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ ලක්විජය බලාගාරය ඉදිකිරීමට පෙර මේ ප්‍රදේශයේ පැවති ජන ජීවිතයයි අද තියෙන ජන ජීවිතයයි ඔබතුමාට දැනෙන විදිහට ලොකු වෙනසක්. ලොකු වෙනසක් තියෙනවා. ගොවිතැන පැත්තෙන් බොහෝම පහුගිය අවුරුදු 10 වගේ මේ ප්‍රදේශය දියුණු වුණා. එහෙම නැත්නම් වැඩිපුරම කල්පිටිය කිව්වම කරවල කියන එක තමයි මතකයට ආවේ. උනාට දැන් නොරොච්චෝලේ කියපුවාම බලාගාරයත් එක්කම ඔය දඹුල්ලේ වෙළඳ කලාපය වගේ මේ විශේෂ මේ මධ්‍ය ආර්ථික මධ්‍යස්ථානයක් පවා දැන් නොරොච්චෝලේ තියෙනවා. ඉතින් ඒ වගේ පළාත දියුණුලා තියෙනවා. අපිත් ඒකට පුළුවන් තරම් රුකුල් දෙනවා.
හොඳයි. විදුලිය නිෂ්පාදනය කිරීමෙන් කාර්යයෙන් පරිබාහිරව තියෙන අමතර ආදායම් මේ සියල්ලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ ජනතාව වෙනුවෙන් වෙන් කරලා අවසානයේදී මේ හැමදේම හම්බෙන්න ඕනේ රටටනේ ජනතාවටනේ. ඒ නිසා ඒ සියලු ප්‍රතිලාභවල ඵලය භුක්ති විඳින පිරිසක් බවට මේ නොරෙච්චෝල නැත්තම් මේ ලක්විජය බලාගාරයේ ආශ්‍රිත ප්‍රදේශවාසීන් සහ රටම අද මෙහි ඵලය භුක්ති විඳිනවා. අද ශනිදාය බවන් වෙන්නුනේ ලක්විජය බලාගාරය පිළිබඳව කතා කරන්න. අපි විරාමයට පෙර අවසාන වශයෙන් කතා කරමින් හිටිය කාරණය තමයි මේ ප්‍රදේශයට ලැබුණු ප්‍රතිලාභ. ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න මොනවද මේ බලාගාරය ඔස්සේ සිද්ධ වුණේ කියන එක ගැන. දැන් මේ උදවිය විවිධ දේවල් සඳහන් කරනවා වගේම ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රදේශවාසීන් විවිධ වෘත්තිකයන් මේ පිළිබඳව අදහස් පළ කිරීමක් කළා ජාතික රූපවාහිනියට. අපි බලමු. මනෝජ් මම මේ පාණියඩි ග්‍රාමස්ම ජීවත් වෙන්නේ මේ නොරචොලේ බලාගාරයේ අවට තියෙන අපේ ගම මේකේ 2018 වගේ මේ පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ ගල් අඟුරු ඩස්ට් එක ඇවිල්ලා ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි 2018 තිබුණාට වඩා 2020 වෙනකොට සාමාන්‍ය ගල් අඟුරු ඒවා අඩු ප්‍රමාණයක් දකින්න ලැබෙනවා ඊට පස්සේ අපි ගොවිතැන් කරපු ඒවල කිසි ප්‍රශ්නයක් උනේ නැහැ ඉස්සර ගොවිතැන් කරද්දී ඔය ඩස්ට් එක උදේට බලද්දී හැම තැනම තියෙනවා දැන් ඒ ඩස්ට් එක අඩුයි මේ අපේ භූමිය මම මේ වගා කරලා තින්නේ බීට් මේ සරු අස්වැන්නක් ලබාගෙන තියෙනවා මේ පාර. මම ආරෝග්‍ය මාතා ග්‍රාමීය දියර සංවිධානයේ සභාපතිතුමා ඊලන්තඩියේ මේ පළාතේ බලාගාරය ආවයන් පස්සේ කරදර ටිකක් තිබ්බා ඇත්තටම නැහැ කියන්න බෑ. ඉදිරි අවුරුදු 5ේදී අපිට ඒක සාර්ථකව කරගන්න ලැබුණා. මොකද අදාළ කරන නිලධාරී ටිකක් හිටියා හොඳ. ඒ නිලධාරීත් එක්ක සාකච්ඡා කරලා අලු ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන තියෙනවා. අපේ මූදු ඝාතනය වුණා ඊට පස්සේ ඒකට ඒගොල්ලෝ සැහැන්න මැදිහත් වෙලා මූද ගරාගෙන ගිහිල්ලා තිබ්බේ මේ ප්‍රදේශෙම. ගරාගෙන ගිහිල්ලා තියෙද්දි ගල් වැටි දාලා ඒක සකස් කරගන්න ඇත්තටම විරල රංගනසෙත් එක්ක දෙපාර්තමේන්තුවත් එක්ක එකතු වෙලා මේ වැඩපිළිවෙල කරගෙන යන්න ඒගොල්ලෝ සාර්ථකව අපිට ඉඩ සලස්සලා දුන්නා. මේක වෙනුවෙන් සංවර්ධනයක් ගම තුළට ආවා කියන එක අපිට දැන් තමයි තේරෙන්නේ මේ පාසුකම් ටික හදාගෙන එනකොට මේ වැඩපිළිවෙල ටික සාර්ථකවම අපිට දැනගන්න පුළුවන් වුණා ඇත්තටම මේගොල්ලෝගේ වැඩසටහනත් එක්ක නිලධාරීත් එක්ක ගනුදෙනු කරනකොට. මම ඩොක්ටර් අබ්දුල් වාජිද් පුත්තලම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී. මාසෙකට අපි සාමාන්‍යයෙන් 30000ක් විතර ලෙඩ බලනවා. අපිට නොරචෝලේ පවර් ප්ලාන්ට් එකකින් ලොකු උදව්වක් අපිට හම්බෙලා තියෙනවා. හැමදාම වගේ යාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ලොකු උදව්වක් කරනවා. අවශ්‍ය වුණොත් ඩොනේෂන් වලට කතා කරොත් ඕන උදව් වලට එවිල්ලා කරලා දෙනවා. අපිත් සහයෝගයෙන් වැඩ කරන්න කැමැති. නුරචෝලේ විදුලිය බලාගාරේ මුළු රටටම විදුලිය සපයන්නට අමතරව ඒ මැනේජ්මන්ට් එකේ මම දකින එක තමයි විශාල සෝෂියල් සර්විස් කරන්න එයාලා උත්සාහයෙන් කැමැතෙන් කැපවීමෙන් කරන බව මට දකින්න පුළුවන් වෙනවා. මම පූපානෑඩිය රොමානු කතෝලික දෙමළ සිංහල විදුහලේ විදුහල්පති හැටියට සේවය කරනවා. 2019 අවුරුද්දේ අපිට මිලියන 5ක් විතර මුදලක් වැය කරමින් ඉතා අංග සම්පූර්ණ පන්තිකාම්පර අපිට ඉදිකරලා දුන්නා ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්විජය විදුලි බලාගාරය මගින්. ඒ විතරක් නොව පන්තිකාම්පරට අවශ්‍ය භාණ්ඩ ලබා දුන්නු අතර ප්‍රාථමික පාසලට අත්‍යවශ්‍ය අංගයක් වන සෙල්ලම් මිදුලක්ද ලබා දීලා ඉතාමත් ළමා මිතුරු පාසලක් හැටියට අපේ පාසලය සංවර්ධන කිරීමට අවශ්‍ය දායකත්වය ලක්විජය විදුලි බලාගාරය විසින් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට තව පන්තිකාම්බර 3ක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පන්තිකාම්බර 3ද ඉදිකරන ලෙස මා විසින් ඉල්ලීමක් ලිපියක් මගින් ඉල්ලීමක් කර තියෙනවා. ඒ ඉල්ලීමටත් ඉදිරියේදී එම පන්තිකාම්බර 3 ඉදිකර දෙන ලෙසට පොරොන්දු වී තිබෙනවා. හොඳයි ඇතැම්මිට අපිට තියෙන්නේ මේ දුක්ඛඳෝනානේ නේද මේ වගේ ව්‍යාපෘතියක අවසානයේ. නමුත් මේ ප්‍රදේශවාසීන් සහ මේ ප්‍රදේශයේ දැක්කම අපිට පේනවා පාසල් පවා ඊටාම ලස්සන හරි ගස්සලා තියෙනවා. අපේ අනුර මහත්තයා කියනවා විජේකෝර මහත්මයා මේ සමහර තැන් තියෙනවායි කියලා නුවරඑළිය වගේ කියලා මට කිව්වා. මේ පාරවල් දිගේ යනකොට හරි ලස්සන තැන් තියෙනවායි කියලා. ඒ කියන්නේ ඔබතුමන්ලා ඒ වගේ වැඩකුත් කරනවද මේ අතර? බලාගාරය ඇත්තටම හරි විශාල භූමියක තියෙන්නේ. බලාගාරය සතුයි අක්කර 275ක්. මේ අක්කර 275න් 45ක් පමණ කියන්නේ අක්කර 115ක් පමණ තියෙන්නේ තනිකර වගාවන්. බලාගාරය ඇතුළත බිමෙන් අක්කර 115ක්ම යම්කිසි ආකාරයකට ගහක් හිටවලා තියෙන්නේ.
අපි බලාගාරය හදන්ඩ අපි බලාගාරයට ගියාට පස්සේ ඒ ගැන 2014න් පස්සේ අපි විසින් පැල 35,000 පමණ මේ ප්‍රදේශය රෝපණය කරලා තියෙනවා. විවිධ වර්ගයේ මල් එන පැල, පළතුරු වගේ තියෙන පැල, ආර්ථික භෝග පොල් වගේ පැල, එහෙම නැත්නම් එළවලු, ඒ හැම දෙයක්ම මේ පැලත හිටවලා තියෙනවා. නොරොච්චොල කියන්නේ එක්තරා තද අවුව සහිත වැලි පොළවක් තියෙන එකක් නිසා හැම ගහක්ම හිටුවට පස්සේ ඒක නඩත්තු කිරීම වැරෑරුම් කටයුත්තක්. ඒකට කැපවුණ සේවක මණ්ඩලයක් එක්ක වතුර දැමීම ඇත්තටම අනිවාර්යයි. දවසකට දෙසරයක්වත් වතුර දාන්න ඕනේ නොරොච්චොල්ලේ පැත්තේ හිටවන ගහකට. ඒ විදිහට කරලා බලාගාරය මල්වත්තක් වගේ තමයි පාලනය වෙලා තියෙන්නේ. බොහොම ලස්සනයි. මම ඇත්තටම ආරාධනා කරනවා රූපවාහිනී ආයතනයට දිනක ඇවිල්ලා වැඩසටහනක් එහෙ කරන එතන ඉඳලම කරන්න කියලා. ඒ වගේ තත්ත්වයක් බලාගාරයේ තියෙන මේකටම කැපවුණ අපගේම සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම දැන් ඇත්තටම බලාගාරයෙන් අපි එළියටත් ගිහිල්ලා තියෙන්නේ. බලාගාරයට එන කිලෝමීටර් 1.5ක පමණ භූමිය දෙපැස අපි ගස් හිටවල අවසන්. ඒ ගස් දැන් අඩි 7-8ක් උසට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන මාර්ගය වෙන කියන්නේ කල්පිටියට යන මාර්ගයේ දෙපසත් අපි ගස් හිටවීම කරනවා. අපේ අනුග්‍රහයෙන් අපේ කඩොලාන වගාවකට පවා ගිහිල්ලා තියෙනවා. කල්පිටිය කලපුව කියන්නේ ඉතා වැදගත් ස්ථානයක්. ඒ කල්පිටිය කලපුව ආශ්‍රිත අක්කර 25ක් අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මාර්ගයෙන් වෙන් කරගෙන තියෙනවා මේ කඩොලාන සිටවන්න කියලා. මේ තියෙන්නේ රූප රාමුවලින් කොටසක්. මේකේ පළවෙනි අදියරේ විදිහට අපිට පැල 5000ක් වුණ කඩොලාන අපි හිටවපු පැල තමයි මේ පේන්න තියෙන්නේ. මේ පැල හිටවීමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. පැලවල හැම පැලයක්ම වෙන්නේ නැහැ. කොටසක් මැරෙන්න පුළුවන්. ඒ ටික නැවත සිටවීම සහ මේක තනියම හැදෙන්න පුළුවන් ගසක් වෙනකම් බලා ගැනීම පව අපි කරනවා. දැන්ට පැල 15000ක් පමණ අපි රැස් කරමින් ඉන්නවා ඉදිරි කාලයේදී හිටවන්න. මේකත් එක්ක මේ පැත්තේ මාළු ශාස්ත්‍රීයව ලැබිලා ඒකිනුත් යම්කිසි ප්‍රතිලාභයක් දීවර ප්‍රජාවට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේක කරන්නේ. විදුලිය නිෂ්පාදනය කියන කාර්යයට පරිබාහිර කීයක් නම් දේවල් ඔබතුමන්ලා කරලා තියෙනවද? හොඳයි. දැන් මේ සාකච්ඡාවේ මුල ඉඳලා එක්තරා තැන්වල කතා බහට ලක් වුණා අපේ අතුල වනිනායක මහත්මයා පැහැදිලි කරන්න. පණ්ඩියාරච්චි මහත්මයා. මේ බලාගාර දැන් අපිට තවත් අවශ්‍ය වෙනවා. මේක ඉස්සරහට යන්න ඕන. නැත්නම් අපේ රටේ මේ එක පළාතක් විතර නෙවෙයි සමස්තයක් විතර මුළු මහ රටම බල ගන්නවන්න නම් ක්‍රමවේදයක අවශ්‍යතාව ගැන ඔබතුමා මුලින් සඳහන් කළා. මොකක්ද ඒ වෙනුවෙන් තියෙන ව්‍යාපෘතිය? ඔව් ඇත්තටම දැන් අපේ දීර්ඝකාලීන ජනක සැලැස්ම අනුව ගොඩක් අපි පුනර්ජනනීය විදුලිය ඒ කියන්නේ හුළං සහ සූර්ය බලාගාර ගොඩක් එකතු කරගන්න තියෙනවා. ඒ වගේම අපිට පද්ධතිය සුරකිව දුවා ගන්න නම් ඇත්තටම යම් ප්‍රමාණයක් අපිට පාලනය කළ හැකි බලාගාරත් ඕන වෙනවා. ඒ කියන්නේ විශාල ජල විදුලි බලාගාර අපිට තව කුඩා ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. එතකොට වැස්ස අඩු කාලෙදී වගේ ඒ වගේ දේවල් පාවිච්චි කරන්න සහ අපිට පද්ධති ඉල්ලුම වැඩි වෙන්න අපිට යම් ප්‍රමාණයක් තාප බලාගාර හදන්න වෙනවා. එතනදී අපිට තාප බලාගාරකදී ගොඩක් වෙලාවට අපිට සිසිලන ජලය සහ දැන් ගල්නගුරු හෝ අපි ස්වභාවික වායු බලාගාරත් ඉදි කරන්න යනවා කෙරවල පිටි ප්‍රදේශ කොළඹට කිට්ටුව ඒ වගේ නැව් පහසුකම් වගේ තියෙන්න ඕන. එතකොට ඒ වගේ බැලුවාම ලංකාවෙම අපිට දැන් 4-5 අතරම විශාල බලාගාරයක් හදන්න සුදුසු තියෙන්නේ. අපි ගත්තොත් පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට, කෙරවල පිටිය ප්‍රදේශය. ඒතකොට කෙරවල පිටිය ප්‍රදේශයයි දැනට අපි පුත්තලම ප්‍රදේශයේ තමයි බලාගාර තියෙන්නේ. අනාගතයේදී අනිවාර්යෙන් අවුරුදු 10-15ක යද්දී ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රදේශයත් ඉදි වෙයි. විශේෂයෙන් දැන් අපි මේ අවස්ථාවේදී අපි යෝජනා කරලා තියෙන්නේ සහ ව්‍යාප්තියක් පටන් ගන්න යන්නේ තවත් මේ බලාගාර භූමියේම භූමි ප්‍රමාණය වැඩි කරගන්න නැතුව අපිට පුළුවන් තියෙන සම්පත්ම පාවිච්චි කරලා. ඒ කියන්නේ යටිතල පහසුකම් අපි ඔය ගල්ලඟුරු ගොඩ බා ගැනීම, ඒ වගේම සම්ප්‍රේෂණ මාර්ග සහ තව පද්ධති එතන දැන් අපි ජල පිරිසුදු කරන දේවල් ඒ වගේ සියලුම උපකරණ භාවිතා කරලා අපිට තේරුණා තව මෙගාවට් 300ක් බලාගාරයක් මෙතන ඉදි කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ දවස්වල අපි ඒ සඳහාත් ලහිලහියේ ලෑස්ති කරනවා. මේ අවස්ථාවේදී ඇත්තටම අපි ඒ හරහා බලාපොරොත්තු වෙනවා දැන්
මේ වගේ දැන් අපේ තියෙන ගල්ලංගුරු බලාගාරය ගත්තත් අපි සාමාන්‍ය මේ බලාගාර නැති වුණොත් අපිට විදුලිය ජනනය කිරීම සඳහා ඊළඟට තියෙන අඩුම පිරිවැය තියෙන එකත් එක්ක බැලුවත් රුපියල් 10ක විතර ප්‍රමාණයක් යනවා. දැන් අපි දැන් අලුතෙන් බලාගාරයක් අපි මෙතන හදාගත්තොත් අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ අපි ගෙදරක විදුලිය එකක 100යි 200යි කියලා ඒ වගේ එකක මේ හතර බලා දැන් තියෙන මෙගාවට් 300 බලාගාරනොත් අවුරුද්දකට බිලියන ඒකක බිලියන දෙකක් හදාගන්න පුළුවන්. එතකොට දැන් අලුත් බලාගාරෙත් අපි හිතුවොත් බිලියන එකක දෙකක් හදාගන්න පුළුවන්. එතකොට අපි ඩීසල් හෝ වෙනත් අපි යන අනවශ්‍ය වියදමක් ඉතුරු කරගත්තොත් අපිට රුපියල් 10ට වඩා ඇත්තටම ඉතුරු වීමක් වෙනවා. රුපියල් 10ක් ඉතුරු වුණා කියලා හිතුවත් අවුරුද්දකට රුපියල් බිලියන 20ක් ඉතුරු කරගන්න පුළුවන්. එතකොට අපිට මේකට සාමාන්‍යයෙන් දැන් අපි තියෙන බලාගාරයට වැය කරපු මුදලත් මම හිතන්නේ අවුරුදු 4-5ක් යනකොට අර ගත කරපු අපි ඉතුරුවෙන් අපිට බේර ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ආයෝජන සම්පූර්ණයෙන්ම ඊට වඩා අපි සෑහෙන ප්‍රමාණයක් රටට ඉතුරු කරලා දීලා තියෙනවා බිලියන ප්‍රමාණයක්. ඒ වගේම මේකිනුත් අවුරුද්දකට බිලියන 20ක් කියන්නේ දැන් ගාල්ලට අපි හදන හයිවේ එක ඒ කියන්නේ ප්‍රධාන මාර්ගය හදන්න ගිහිල්ලා තියෙන්නේ බිලියන 100ක් විතර. කටුනායක පාරට බිලියන 50ක් විතර. ඒ කියන්නේ විශාල මුදලක්නේ. ඒක අවුරුද්දට අපිට බිලියන 20ක් ඉතුරු කරනවා කියන්නේ රජයට එහෙම නැත්නම් ජනතාවට ඒක විශාල සේවයක් වෙනවා. අනුර හේරත් මහත්මයා අපිට බැරිද දැන් මේ වගේ ගල්ලගුරු බලාගාර ආදී විදුලි ප්‍රභව පිළිබඳව හිතනවාට වඩා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳව හිතන්න බැරිද? ඒක බැරිද අපේ රටක දියුණු වෙන රටක විදුලි ඉල්ලුම සපුරාලන්න? පුනර්ජනනීය හැටියට මුලින්ම තියෙන අපේ ජල විදුලිය. දැන් ජල විදුලිය ලංකාවේ තියෙන ඒ ජල විදුලිය ඇත්තම උපරිම දැන් මේ පාවිච්චිට ගන්නවා. අනිත් විශාල බලාගාර හදන්න දැන් අපිට හදන්න තැනක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේ සුළං බලය. දැන් සුළං බල විදුලි බලාගාර අපි දැන් ලංකාවේ හදාගෙන යනවා. තව ඉදිරියටත් හදනවා. දැන් අපි මන්නාරමේ මේකට 100ක් හදලා තියෙනවා. තව ඉදිරියට පුළුල් කරනවා. ඊළඟට ලංකාවේ හැමතැනම කරන්න පුළුවන් දෙයක් තමයි සෝලාර් පවර්. ඒ කියන්නේ මේ සූර්ය කෝෂ. දැන් ඒකත් ඇත්තටම ඉතාමත් ජනප්‍රියයි. ඔයගොල්ලෝ පේනවා ඇති. ඒක දැන් ඉතාමත් අපේ මහජනතාවත් එක අවබෝධ කරගෙන තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් අපේ පද්ධතියට එකතු වෙනවා. ඒක දිගටම එකතු වෙවි. එකතු වුණා දැන් සූර්ය බලය ගත්තොත් දවසට පැය 5ක් 6 තමයි ඇත්තටම ඇවරේජ් යන්නේ. පැය 12ක් ලයිට් ඉර තිබුණාට උපරිම බලයෙන් තියෙන පැය 5ක 6ක. ඒ දැන් ඒ සෝලාර් පවර් වැඩි වෙන්න අපේ ජන ජීවිතයේත් විදුලිය මේ පරිභෝජනයත් වැඩි වෙනවා. ඒ පරිභෝජනය වැඩි වෙනකොට අපිට සූර්ය බලය නැති වෙලාවට අපිට විදුලි අකණ්ඩව විදුලි බලය දෙන්නවා. ඒ සඳහා තමයි අපිට මේ වගේ ඉතා විශාල බලාගාර, ඒ කියන්නේ ස්ටෝර් කරගන්න පුළුවන් බලාගාර අපිට අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ පුනර්ජනනීය වැඩි වෙන්න අපිට තව අනිත් මේ බලාගාරات තියාගන්න වෙනවා අපිට අර පුනර්ජනනීය බල ශක්තිය නැති අවස්ථාවේදී පාවිච්චි කරන්න. ඒ නිසා තමයි මේ වගේ බලාගාර අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි දැන් ළඟදී මෙන්න අපිට දැන් ආරම්භ කරලා තියෙන LNG ද්‍රව වායු බලාගාරය. ඒකත් අපිට ඉස්සරහට අවුරුදු 2කින් 24 පැත්තේ හම්බ වෙනවා. ඒ කොනත් පුනර්ජනනීයත් එක්ක මේක දෙකම අපිට එන්න ඕන කියන එක තමයි ඔබේ අදහස. අත්දැකීම් සියල්ල අනුසාරයෙන් ඔබේ පිළිතුර. හිතලද පුනර්ජනනීය බලය තියෙනවද අපි ඒක එනර්ජි ස්ටෝර් කරගන්න ඕනේ. ඒකට තමයි තව ඉස්සරහට එන්න තියෙන අපිට මේ පම්ප් ස්ටෝරේජ් පවර් ප්ලාන්ට් එක. හොඳයි. රණතුංග මහත්මයා දැන් මේ ගල්ලගුරු බලාගාරය ලක්විජය බලාගාරය ඉදිවීමෙන් අපිට මං අහවන විදුලිය සැපයීමට මොන වගේ බලපෑමක් වෙනවද කියලා ඔබතුමාගේ මුලින් අර පැයට කතාවක් කිව්වේ. විදුලි බිලට මොන වගේ ප්‍රශ්නයක් වෙයිද? බැරි වෙලාවත් මේ බලාගාරය ඉදි නොකළා නම්. ඔව් ඇත්තටම අපිට අපි පාරිභෝගිකයන් මතක ඇති රජය විසින් 25%ක විදුලි බිල අඩු කිරීමක් කරා මේ විදුලි බලාගාරයේ අවසන් අදියර විවෘත කරනකොට 2014. ඉතින් අකණ්ඩව විදුලිය සැපයීමටත් විදුලි බිලෙන් 25%ක් අඩු කර ගැනීමටත් දායක වුණේ මේ ලක් විදුලි බලාගාරය. ඒ කියන්නේ අපි ඇත්තටම තව අමතර මෙගාවට් 300ක් ඒකක බිලියන 2ක් වසරකට අපිට ගන්නවා කියලා කියන්නේ අපිට විදුලි බිල මේ තත්ත්වෙම පවත්වා ගන්න අපිට උදව්වක් වේවි. මම හිතන්නේ අපි දැන් ඩොලර් එක රුපියලයේ උච්චාවචනය වෙන නිසා ඉතින් අපිට ඒ විදුලි බිලේ කතාව මට ආපහු කියන්න.
ලක්විජය බලාගාරය සහ විදුලි බිල කියන කාරණේ අපි කතා කරමින් හිටිය අවසාන වශයෙන් රණතුංග මහත්මයා. අලුත් බලාගාරයක් පිළිබඳව සැලසුමක් තියෙනවා. ඒ සියල්ල හැමේ විදුලි බිල මොන වගේ වෙයිද? ඔව් ඇත්තටම අපිට ගල්ලංගුරු වලට යන වියදම කියන්නේ ඒකකයක් හදන්න රුපියල් 8.50ක්. අපිට සම්ප්‍රේෂණ පද්ධතියත් එක්ක ගත්තොත් රුපියල් 10ට වඩා අඩු ප්‍රමාණයකින් අපිට විදුලිය හදා ගන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි ගල්ලංගුරු පාවිච්චි කිරීමේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා. එතකොට අපි තව මෙගාවට් 300ක් වැඩි කරනවා කියලා කියන්නේ මේ මුදලට අපිට ඒ විදිහටම අඩු වියදමට විදුලිය නිෂ්පාදනය කරන්නට හැකියාව ලැබෙනවා. අපි ගත්තොත් ඉන්ධන පාවිච්චි කළොත් එහෙම රුපියල් 30ක් 33ක් වාගේ වෙනවා. ජල විදුලිය නම් අපිට දැන් අපි තියෙන ප්‍රමාණය අපි පාවිච්චි කරලා ඉවරයි. එතකොට අපි ඒ කාලේ ගල්ලංගුරු මිලදී ගන්නකොට ඩොලර් එක රුපියල් 130 වාගේ වෙලා තියෙන්නේ. දැන් මම හිතන්නේ රුපියල් 190 ඒ වාගේ මට්ටමේ රුපියල් 200 මට්ටමට යනවා. අපි විදුලි බිල වැඩි නොකර මේ තාක්කල් පවත්වාගෙන යන්නටත් හැකියාව ලැබුණේ මේ ගල්ලංගුරු බලාගාරය නිසා තමයි. එතකොට පාරිභෝගිකයාට දැරිය හැකි මුදලකට විදුලිය සපයන්න හොඳ දායකත්වයක් ලබා දෙනවා ගල්ලංගුරු නිසා විදුලිය නිෂ්පාදනය කිරීමෙන්. ඒත් එක්කම අපිට තව වාසියක් වෙනවා පද්ධතිය ස්ථායීව තියාගන්න. අපි හිතමු මුළු අවුරුද්දක්ම අපිට පායලා වතුර නැති වෙලාම ගියා. එහෙම නැත්නම් අපිට දවල් කාලේ වැහි කාලේ වැඩි වෙලා සූර්ය බල නිෂ්පාදනය කරන්න බැරි වුණා. ඊශාන දිග නිර්ත දිග මෝසම් එන්නේ නැතුව අපිට සුළං අඛණ්ඩව ලැබුණේ නැහැ. එතකොට අපිට පාරිභෝගිකයට කියන්න බෑ අනේ අපිට මේ හුලඟ නැහැ, වැස්ස නැහැ, වතුර නැහැ. ඒක නිසා විදුලිය හදන්න විදිහක් නැහැ කියලා අපිට එහෙම නිදහස කාරණා කියන්න බෑ. අපි අර බෑකප් ඒ වගේ තියෙන අපිට අපේ පරිපාලන යටතේ තියෙන විදුලි ප්‍රභවයක්, ශක්ති ප්‍රභවයක් අපි ගබඩා කරලා තියාගෙන ඉන්න ඕන. ඔය සීරියල්ලම වුණත් අපිට අඛණ්ඩව විදුලිය සපයා දීමට අවශ්‍ය ශක්තිය ගබඩා කරලා ක්‍රමවේදය හදාගෙන තියෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ අපි ඒවම පාවිච්චි කරලා විදුලිය හදනවා කියලා. ඒ සංකලනයේ තියාගෙන අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරගන්නට හැකියාව බලා ගන්න ඕන. අපි හිතමු ගොවිතැන් කරන කාලේට වතුර ඕනේ. ඒ වතුර නිදහස් කරන වෙලාවට අපි විදුලිය නිෂ්පාදනය කරනවා. එතකොට අපි කොළඹට වතුර බොන්න අවශ්‍ය ඩ්‍රින්කින් වෝටර් වලට වතුර නිදහස් කරනකොට අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරගන්න. අපි ඒක නිසා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වතුර නිදහස් කරන්නේ නැහැ. එතකොට අපිට මේ සංකලන තියාගෙන අපිට ඊටාම පාරිභෝගිකයට දැරිය හැකි මිලකට විදුලිය සපයීම සඳහා අපිට විශේෂයෙන්ම මේ ගල්ලංගුරු බලාගාර වාගේ අඩු වියදම් බලාගාර පරිසරය සුරකමින් ඉදිකිරීම අපිට ප්‍රයෝජනවත් වෙනවා අනාගතයේදී. පරිසරය සුරකමින් ඉදිරි කිරීමයි වැදගත් වෙන්නේ කියලා ඔබතුමා කියනවා. මේ පරිසරය හා සම්බන්ධ කතා බහක් අපේ රටේ විදුලි බලාගාරය හා සම්බන්ධව වැඩි වශයෙන්ම ඇති වුණා නම් ඇති උනේ මේ බලාගාරයත් සමග ලක්විජය බලාගාරයත් එක්ක. නමුත් අපි ඉස්සරහට යන්න ඕන. මේ සියලු තත්ත්වයන් හැමෝේ අනාගතයේ ඇතිවෙන ඉල්ලුමට හරියන බලාගාර ඉදිකිරීමේදී ඒකට මුහුණ දෙන්න සූදානම්ද අපේ නාලක විජයකොන් මහත්මයා? දැන් අලුත් යෝජිත බලාගාරය තියෙනෙත් ඒ ආශ්‍රිත භූමියම. දැන් ඇත්තටම ලංකාවේ නීතිය අනුව මේ අපේ බලාගාරයට පරිසර බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒක දැඩි කොන්දේසි සහිතව තමයි මේ බලපත්‍රය තියෙන්නේ. වාර්ෂිකව ඒ බලපත්‍රය අපි අලුත් කර යුතුයි. කාගෙන්ද බලපත්‍රය ගන්න ඕනේ? අපේ ලක්විජය බලාගාරය තියෙන වයඹ පළාත නිසා වයඹ පළාත් සභාව යටතේ තමයි මේ පරිසර බලපත්‍රය ලබා දෙන්නේ. ඒ පරිසර බලපත්‍රයේ කාරණා 27ක් විතර තියෙනවා. ඒ 27 අනිවාර්යයෙන්ම පිළිපැදලා ඒ අනුව කටයුතු කරොත් තමයි ඊළඟ අවුරුද්දේ බලපත්‍රය අලුත් කරා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇත්තටම පහුගිය වසර කිහිපෙදිම අපි ඒ තත්ත්ව මත තමයි බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කරේ. ඒ නිසා ඇත්තටම ඉදිරියේදී තව බලාගාරයක් ආවත් අපිට මේ පරිසරය සුරකමින් නැත්තම් ඒ අර බලපත්‍රයෙන් ආවරණය කරන නීතිමය තත්ත්වය යටතේ බලාගාරයක් තව බලාගාරයක් වුණත් ඉදිරියට කරගෙන යාමේ හැකියාව අපිට තියෙනවා. බලාගාරය බලන්න පුළුවන් ඕනම කෙනෙකුට? ඇත්තටම එක දවසක පාසල් ළමයි 6000ක් ආව දවස් තියෙනවා. එක දිනයක වැඩිම බස් 100 ගානක් ආවා. බස් එක අපි හිතමුකෝ 100ක් හිටියනම් බැරි වෙලාව 10000ක් එනවා. ඒ වගේ බලාගාරයේ නරඹන්න විශාල සෙනගෙන කාලයක් තිබ්බට මේ COVID-19 වසංගතයත් උඩ බලාගාරයේ ආරක්ෂාව සඳහා අපි
පිටින් පැමිණෙන අමුත්තන් සීමා කරලා තියෙනවා. ඒ වුණාට පෙර දැනුම් දීමක් කරලා යම් කිසි කෙනෙකුට එන්න පුළුවන් ඒ ආරක්ෂක ක්‍රම විධාන යටතේ අපි බලාගාරය නරඹන්න දෙනවා. ඉදිරියේදී මේ වසංගත තත්ත්වය නැති වෙයි කියලා බලාපොරොත්තුෙන් අපි ඉන්නේ. ඒ වුණාත් නැවත වතාවක් ඕනෑම මහජන පුද්ගලයෙකුට බලාගාරයට ඇවිල්ලා ඒ සඳහා වෙන්වන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක බලාගාරය නැරඹීමේ පහසුකම් ඇති කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ලක්විජය බලාගාරයේ කී දෙනෙක් විතර වැඩ කරනවද? බලාගාරයේ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඉන්නවා 950ක් විතර වගේ. ඊට අමතරව තව කොන්ත්‍රාත් සමාගම යටතේ වැඩ කරන තව 400ක් විතර වගේ ඉන්නවා. මේකේ විශේෂත්වයක් තමයි මේ බලාගාරයේ අවට සිටින ගම්මාන වලින් 500ක් පමණ ප්‍රමාණයක් බලාගාරයේ ඍජු රැකියාවලට එන අය ඉන්නවා. ඒකත් එක අතකින් ඒ පළාතට බලාගාරය නිසා ලැබුණ සේවයක් විදිහට සැලකන්න පුළුවන්. ලක්විජය බලාගාරය නැත්නම් මේ ගල්ලඟුරු හා සම්බන්ධ බලාගාරයක් ඉදිකිරීමේදී අපේ හිතේ තිබුණු දේවල් වලට උත්තරයක් ගන්න නම් බලාගාරය බලන්න ඒ පැත්තට ආවට කමක් නැහැ නේද? අර ඔබතුමා කිව්ව නුවරඑළිය වගේ කියලා කිව්වනේ සමහර තැන් නේද? ලස්සනයි හොඳ ඇහැට ප්‍රිය දනවන. ඇහැට ප්‍රිය දනවන බලාගාර ඉදිකිරීමේ දැන් නියම ක්‍රමවේදයකට අවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. මන්නාරම විදුලි බලාගාරයත් එහෙමනේ සුලභ බලාගාරය නේද? යන්න ඕන බලන්න. ලස්සනයි. ඒ වගේ ඊටාම අලංකාර විදිහට දියුණු බලාගාරات එක්ක තමයි අපිට අපේ රටේ විදුලිය හා සම්බන්ධව පිළිබඳව කතා කරන්න සිදු වෙලා තියෙන්නේ. සහ එය කළ යුත්තක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසායි අද අප ජාතික රූපවාහිනිය ඔස්සේ මේ ලක්විජය බලාගාරය පිළිබඳව කතා කරන්න කල්පනා කළේ. දැන් මේ සියල්ල පිළිබඳව නැත්නම් ගල්ලඟුරු බලාගාර හා සමස්තය පිළිබඳව මේ වෙනකොට අධ්‍යක්ෂවරයා විදිහට ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විදිහට කතා කරන ඉංජිනේරු අතුල වනියරජි මහත්මයා. ඔබතුමාගේ අවසාන විග්‍රහය මොකක්ද මේ ගල්ලඟුරු බලාගාර හා සම්බන්ධව? ඔව් ඇත්තටම දැන් අපිට මේ ගල්ලඟුරු බලාගාරයක් දැනට අපිට තියෙනවා. ඉතින් අපි ආරාධනාත් කරනවා ඒක නරඹන්න කියලා. ඒ වගේම අපිට ජනතාවට කියන්න පුළුවන් මේ කිසිම අනියත බියක් ඇති කරන්න දෙයක් නැහැ. මේකෙන් ඇත්තටම අපිට විශාල ආර්ථිකයට රුකුලක් වෙනවා. ඒ වගේම පද්ධතියට විශාල ශක්තියක් ලැබෙනවා. ඒ නිසා මේ සියලුම පරිසර තත්ත්වයන්ට අනුකූලව අපිට මෙතනදී අපි තව මෙගාවට් 300ක බලාගාරයක් ඉදි කරන්න සූදානම් වෙනවා. ඉතින් අපි හිතනවා මහ ජනතාවගේ සහ සියලුම මේ අදාළ ආයතන වලින් මේ සඳහා අපිට රුකුලක් ලැබෙයි කියලා. පළ බර කරවන ගහකොළ සුරකින්න නේද මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන තැනට මේ සියලු දේ නිමවි අවසානයේදී රට බල ගන්නවා. මේ කාර්ය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැමිණි ඔබ හැමදෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික රූපවාහිනිය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය සහ ජාතික රූපවාහිනිය නිරන්තරයෙන් සම්බන්ධ වෙලා මේ රටේ විදුලි බලය හා සම්බන්ධ තොරතුරු වෙනුවෙන් ඉඩක් වෙන් කරන ශනිදාය බොන් වැඩසටහනේ ඔබ දැනුවත් කරන්න මේ රටේ බලය උත්පාදනය වෙන තැන් පිළිබඳව දැන් හඳුනා ගැනීම අතිශය වටිනා නිසා වැදගත් වන නිසා. ඒ නිසා පැමිණි හැමදෙනාටම බොහොම ස්තුතියි. අපි ආපහු දවසක හම්බ වෙමු. ඔබතුමාගේ විශ්‍රාම දිවියත් එහෙනම් ආපහු අපිට හම්බ වෙන්නේ නැති වෙයි. ආයි බොන් වැඩසටහනේදී. ඒ සියල්ල සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අනුරහිරත් මහතාට අතිරේක සාමාන්‍ය අධිකාරිතුමාට. හොඳයි එහෙනම් අපිට සමුගන යන්න අවසර දෙන්න අද ශනිදාය බොන් වැඩසටහනෙන් යලි ලබන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබේ සියලු යහපත් සිතුවිලි ඉෂ්ට වේවා. ඔබ හැමදෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා.